පිළිගන්නවා නිවාඩුවත් හිමින් ඉවර වෙගෙන යන්නේ නේ. ඊටින් පස්සේ ඉතින් ආයෙ සම්මෙන් ඉඳන් ඉස්කෝලේනේ. O level එකත් ඉවර වුණා. මේ පාර O level එක බැලුවද කොහොමද ICT පේපර් එක කියලා? අරන් බලන්න එකතු කරලා බලන්න. බලන්න පළවෙනි කොටසයි දෙක කොටසයි යාළුවන් ඉල්ල ගන්න පුළුවන්. මං ගාවක් තියෙනවා. මං ඒක ඔයාලගේ group එකට දාන්නම්. මේ පාර IT පේපරේ ලේසි. ඒ කියන්නේ ගොඩක් ලේසි. ඒ හැම තියෙයි. ඒ කියන්නේ ෆේල් වුණොත් ඉතින් මේ පාර මෙලෝදියක් බැරි එකෙක් තමයි. ඉතින් ඒ කියන්නේ ලකුණු ගන්න පුළුවන්. ඒ IT පේපරේ ඔයාලට දැන් 125ක් විතර කරගන්න පුළුවන්. 125ක් කියන්නේ මුළු පේපරේ දැන් අපි වාරයක්ම ඉවරයිනේ. ගොඩක් පුළුවන්. පළවෙනි වාරයට අදාළ 125ක් 120ක් විතර වගේ පුළුවන්. හරි. ඉතින් අපි O level පේපර් එක කරන්න කලින් අද අපි මේ පාඩම අවසන් වෙනවා. එතකොට අපි පළවෙනි ඒකක 3ම ඉවර කරලා තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු වාර පරීක්ෂණ කීපයක් කොහොමද කරන්න කියලා. අද නම් බැරි වෙයි. මම අද පේපර්ස් දාන්න පුළුවන් වෙයි. අද හෝම්වර්ක් වගේක් තියෙනවා. ඒ ටික සාකච්ඡා කරන්නත් ඕනේ. ඊට පස්සේ තව පොඩි කොටස් ටිකක් තියෙනවා. ඒ ටික මතක් කරන්න ඕනේ. එහෙනම් අපි මුලින්ම හෝම්වර්ක් ටික බලමු. 92 පිටුවේ ක්‍රියාකාරකමද? මුලින්ම දුන්නේ 92 මේ පල්ලෙහාකද උඩ පිටුවද? උඩක් තියෙනවද? නෑ නේ. පහළ ටික. රයිට්. එහෙනම් 92 අපි බලමු ඉස්සල්ලාම ක්‍රියාකාරකම. ඒක දීලා තියෙනවා. පහත දැක්වෙන ද්විමේ සංඛ්‍යා ෂඩ් දශමයේ සංඛ්‍යා වලට පරිවර්තනය කරන්න කියලා. බලමු එහෙනම් ඒ වගේ ගාණක් කොහොමද කරන්න කියලා. අපි ගිය සතියේත් වාරි භාග ප්‍රශ්න කීපයක් කතා කරානේ. කරේ නැද්ද? අර කෙටි ප්‍රශ්න කතා කරානේ. right හරි මෙන්න පළවෙනි ප්‍රශ්නේ මේක අපේ යාළුවන්ට ෂෙයා වෙලාද තියෙන්නේ ඔන්ලයින් ඉන්න අයට ඔව් සර් right හරි අපි බලමු එහෙනම් මේක කොහොමද කරන්න කියලා මේකේ මොකද්ද ප්‍රශ්නේ ෂඩ් දශමය ඒ කියන්නේ මේ දෙකේ පාදයේ සංඛ්‍යාවක් හරවන්න තියෙන කීය පාදයටද 16 පාදයට එතකොට 16 පාදයට පරිවර්තනය කරනකොට අපි ගුවක් කරන විදිය කොහොමද කරනවා කිව්වේ? ඉලක්කම් අපි කියන ඉලක්කම් නෙමෙයි ඒකට මොනවද? ඩිජිට්ස් කියලා කියනවා. එහෙම නැත්නම් බිට් කියලා කියනවා. බිට්. 4න් 4ට වෙන් කරනවා. මෙතන 4ක් වෙන් කරනවා. 1යි 2යි එච්චරයිනේ. 8 පාදයට හරවන්න කිව්වොත් එහෙම 3න් 3ට වෙන් කරන්නේ. ඊට පස්සේ අපි මේකේ බර සාධක ලියා ගන්නවා. බර සාධක කියන්නේ අර 2 බිංදුව 2 1 2 2 2 3 ආයෙත් ලියනවා මොකද්ද 2 බිංදුව 2 1 2 2 2 3 එහෙම නැත්නම් අපි ඕවා ලියන්නේ නැත්නම් අපි ඕවල වටිනාකම් ලියා ගන්නවා මොනවද වටිනාකම් ඉන්නේ 1 2 4 8 1 2 4 8 පළවෙනි කලාපයේ එක තියෙනවා එකතු කරොත් මොනවද උත්තරේ එන්නේ 8යි 4යි 12යි 1යි 13 ඊළඟ කලාපේ නෝ 8යි 2යි කීයද 10යි හැබැයි අපි දන්නවා ෂඩ් දශමය වලදී අපි 13 ලියන්නේ ඒ වෙනුවට මොකද දාන්නේ 10 වෙනුවට නම් ලියන්නේ A 11 වෙනුවට B 12 වෙනුවට C 13 වෙනුවට D එහෙනම් උත්තරේ D A පාදය දානවා 16 හරිනේ එහෙමයි එන්නේ මොකක්ද උනේ ආගේ වැරදුනද ඒක ඒක 10 ආවද 10ට දාන්නේ අපි A 11 B ඒ විදිහට යන්නේ අන්තිමටම 15ට එන්නේ මොන අකුරද F අකුර F වලින් අතර වෙනවා right ඔන්න පළවෙනි එක ඊළඟට මෙයත් වෙන් කරොත් එහෙම bit 4 ගානේ 1 2 3 4 ඔහොමයි වෙන් වෙන්නේ ඊට පස්සේ අපි මේක ලියාගමු ස්ථානීය අගයන් 1 2 4 8 1 2 4 8 1 2 4 පළවෙනි කලාප ඉලක්කම් ටික එකතු කරන්න කීයද එන්නේ? මේ ඔක්කොම එකතු වෙනවානේ. කීයද එන්නේ එතකොට? 7යි. මේ කලාපේ 8යි 4යි එකතු වුණාම එතන එන්නේ කීයද? 12. මෙතන එනවා 8යි 4යි එකතු වුණාම එතනත් එතන 8යි 4යි මෙතන එකක් තියෙනවා 13. එහෙනම් C වෙනුවට 12, D වෙනුවට 13, E වෙනුවට 14. දැන් බලන්න මොකක්ද එන්නේ? 7යි C D පාදය 16 ඔය ලොක්ක වෙනස්ද? අයි මොකක්ද උනේ 4න් 4 වෙන් කරේ නැද්ද? ඔය හරවල තියෙන 8 පාදය.
3න් 3ට වෙන් කරන්නේ 8 පාදයට 16 පාදයට 4න් 4. ඔක්කොම එහෙමද? අනිත් 3න් 3. right. අපි බලමු ඊළඟ එක. 1 2 3 4 මෙතනින් වෙන් වෙනවා. 1 2 3 4 මෙතනින් වෙන් වෙනවා. එතකොට 1 2 4 8 1 2 4 8 ආයෙත් 1 2 4. පළවෙනි කලාපේ කීයක් තියෙන්නේ? 4. ඊළඟ කලාපේ 14. ඊළඟ කලාපේ 3. එතකොට 14 වෙනුවට අපි දානවා E3 කියලා. මෙන්න උත්තරේ. ඒක හරියද? ඒක නෑ. ඔයාලගේ? හරි. ප්‍රවීන්. කමත්ද? ඔයාලගේ හරිනේ. අපි ඔන්ලයින් යාළුවෝ කාගෙද මේ ගණන් තුනම හරි? හිරුණ හදලා තියෙනවා සෙනෝඩ්. හරිනේ කට්ටියගේම හරිනේ. very good. ඊළඟට මොකද්ද දුන්නේ? කීනි පිටුවේද? 93. right. අපි බලමු 93 පිටුවේ ගණන් ටික. මේකනේ. right. මෙන්න 93 මේක කියනවා පහත දැක්වෙන අෂ්ටමය සංඛ්‍යා. ඒ කියන්නේ අටේ පාදයේ සංඛ්‍යා මොනවට හරවන්න තියෙන්නේ? දෙකේ පාදයට හරවන්න තියෙන්නේ. එතකොට අපි මොකද කරන්නේ? ඔය එක ඉලක්කම ලියා ගන්නවා බිට් කීය ගානේද? බිට් 3 ගාන. එකක් ලියා ගන්නවා බිට් කීයද? 3 ගාන. මතකයිද වටිනාකම් 1 2 4 ආයෙත් ලියනවා 1 2 4. එක ඉන්නේ මෙතන එක වුණොත් මේ බිඳුව එන්නේ මේ තුන මොකද වෙන්න ඕනේ? බිඳුව වෙන්න ඕනේ. උත්තරේ කීයද? 10. පාදේ කීයද? ඉස්සරහට බිඳු දෙක ඒක තිබ්බත් කමක් නැහැ නැත්නම් කමක් නැහැ. ඒකට වටිනාකමක් නැහැ. උත්තරේ බිඳු 2යි 1000 මුල බිඳු ඕනේ නැහැ. ඊළඟට 245. ඒකේ 5 ලියනවා ඉලක්කම් 3කින් 4 ලියනවා ඉලක්කම් 3කින් 2 ලියනවා ඉලක්කම් 3කින්. right. එතකොට ඒකෙත් අපි ලිව්වොත් එම අර බර සාධක 1 2 4 1 2 4 1 2 4 කොහොමද ඒක ලියන්නේ? 2 ලියන්නේ මෙතනට 1 වැටෙනවා මෙතනට බිඳුව. 4 4ට විතරක් 1 වෙලා අනිත් දෙකට මොකද වෙන්නේ? බිඳුව වෙනවා. 5 4ට 1යි 1ට 1යි. එතන උත්තර එනවා 10යි 100යි 101යි 2. අනේ ඔයාලගේ හරිද? very good. ඊළඟ එක 706 6 ඉලක්කම් 3කින් බිඳුව ඉලක්කම් 3කින් 7 ඉලක්කම් 3කින් 1 2 4 1 2 4 1 2 4 7 එන්නේ කොහමද? තුන් දෙනාම එක වෙනවා. බිඳුව නම් ඔක්කොම බිඳුව වෙනවා. 6 එන්නේ 4යි 2යි අනිත් එක බිඳුව. අද උත්තර එනවා 111යි බිඳු 3යි 110යි. ඒක පුළුවන් නේ? හොඳයි ආ very good. ආයි මොකද්ද දුන්නේ? 94. right. මෙන්න මේක ටිකක් අමාරුයි. මේක කොහොමද කරන්නේ? මේක කරන්න ක්‍රම දෙකක් තියෙනවා කොල්ලනේ. මොකද්ද කරන්න ඕනේ? පළවෙනි ක්‍රමය තමයි අටේ පාදය 8 හරවනවා 10ට. ඊළඟට 10 හරවනවා කීයටද? 16ට. එහෙම නැත්නම් දෙවෙනි ක්‍රමය මොකද්ද? අටේ පාදය හරවනවා කීයේ පාදයටද? දෙකේ පාදයට. දෙක හරවනවා කීයටද? 16ට. මේකෙදි අර බෙදන්න වෙනවා 16. ඒ ක්‍රමේ ලේසිද අමාරුද? අමාරු. එහෙනම් අපි කොයි ක්‍රමේ තෝරගමුද? දෙවෙනි ක්‍රමේ ගමු. ඒ කියන්නේ
දෙකේ පාදයට පරිවර්තනය කරලා හදමු. එහෙම නැත්නම් අර 10 පාදයක 16 පාදයට පරිවර්තනය කරද්දී 16න් බෙදන්න ඕනේ. එතකොට ලොකු ඉලක්කමක් ආවොත් ඔක 16න් බෙදන්න ගිහපම එන අමාරුයිනේ. චක්‍රත් අමාරුයි. එහෙනම් අපි 8 හරවමු ඉස්සලා කාටද? 2ට. 2 හරවමු ඊට පස්සේ 16. එහෙනම් කොහොමද 8 පාදයක 2 පාදයට හරවන්නේ? අර කලින් කරා. මේ හැම ඉලක්කමක්ම ලියා ගන්නවා බිට් 3 ගන්න. 1 2 3 1 2 4 1 2 4 1 2 4. එතකොට 3 එන්නේ මෙතනයි මෙතනයි 1 වෙනවා 2 එන්නේ මෙතන බිඳුවයි 1 බිඳුව එන්නේ ඔක්කොම. එතකොට මෙන්න දෙකේ පාදෙන් ලිව්වා 1යි 1යි බිඳුවයි 10යි බිඳු 3. මේක ආවද? දැන් ඕක මොකද අපි කරන්න ඕනේ? ආයෙ කඩනවා කීයෙන් කීයද? 4න් 4ට කඩලා කීය පාදයට පරිවර්තනය කරනවද? 16ට. එහෙනම් 1 2 3 4 මෙතනින් කඩනවා 1 2 4 8 1 2 4 8 8යි 4යි 12යි 1යි 13යි මෙතනින් ඉතුරුනේ බිඳුවමයි 13ට දාන අකුර මොකද කොල්ලනේ? D. එහෙනම් D බිඳුව පාදය 16. අන්න කාගේද හරි? දෙන්නයි. මෙතන 2යි අපි ඔන්ලයින් යාළුවෝ බොරුවට අතොස්සන බෑ. ප්‍රාවින්දු නැතුව ඉතුරු ටික හදලා තියෙනවා. හරි අනිත් කට්ටිය හදාගමු. චමත්කාර හරිද? මම හිතේ බොරුවට අතොස්සන. අනිත් අය අර වෙන කවුරු 10ට හදලා හදපු කවුරු ඉන්නවද? හදුවද? ඕන 10ට හදලා කරන්නත් පුළුවන්. මම ඒකත් කරලා පෙන්නන්නම්කෝ. ඒක ටිකක් අර පොඩක් අපිව කඩේ යවන දාන්න. ඔය ගාන මම 10 පාදයට පරිවර්තනය කරලා බලන්න චූට බලාගෙන කරන විදිය මේ දෙවෙනි ක්‍රමය මේක නම් අමාරුයි අපි නිකන් කරලා බලමු 320 නේ එහෙනම් 320 කොහොමද 10 පාදයට පරිවර්තනය කරන්නේ මේක මේවල ලියා ගන්න මොන සාධකද මේ මෙහෙම ලියන්න මොන සාධකද බර සාධක 8.0 8.1 8.2 ඕක සුළු කරලපුවාම උත්තරයක් එනවනේ. ඒ ඉන්නේ කීය පාදෙන්ද? 10 පාදෙන්. 8 වර්ගය කියන්නේ 64යි 64 ඒවා කීයක්ද? 3ක්. 4 වරක් 3 12න් 2 දැම්ම එකක් ඉතුරුයි 6 වරක් 3 10 192ක්. 8 1 කියන්නේ 8යි. එතකොට 8 වරක් 2. එතකොට එනවා කීයක්ද? 16ක්. 8 බිඳුව කියන්නේ බිඳුවයි 8 බිඳුව කියන්නේ 1යි 1 වරක් බිඳුව බිඳුව. එච්චරයි ඉන්නේ. එතකොට 6යි 2යි 8යි 9 1යි 10යි බිඳුව දැම්ම 208ක්. මේ 208 කියන්නේ කීයේ පාදෙන්ද? 10 පාදෙන්. දැන් ඕක මොකද ආයෙත් මම කරන්න ඕනේ? 16 බෙදාගෙන යන්න. ඒ කියන්නේ අපි 10 පාදයකක් වෙන පාදයට හරවනකොට ඒ පාදෙන් බෙදෙනවා. මට උනේ දැන් 16ට හරවන්නනේ. එහෙනම් මම මේක බෙදන්න කීයෙන්ද? 16. ඕක ඉතින් පැත්තක බෙදන්න වෙනවා. 208ට 16 කොට. 1යි 16 වරක් 1 16යි ඉතුරු 4යි 48ට 16 වරක් 3 48යි ඉතුරු බිඳුව. එහෙනම් එනවා කීයද? ගොඩවල් 13යි ඉතුරු බිඳුව. ආයේ 13 බෙදෙනවා 16න් ගොඩවල් නැහැ ඉතුරු 13. උත්තරේ යට ඉඳන් උඩට ලියනවා. ඒතර උත්තරේ ලියන්නේ කොහොමද? 13යි බිඳුව. හැබැයි 13 වෙනුවට අපි දාන්නේ කවුද? අන්න D. එහෙනම් D බිඳුවයි 16. ඕම හරවන්නත් පුළුවන්. කොහොමද ලේසි? මම ඊයත් දෙකේ පාඩම් කරන එක සෑහෙන්න ලේසි. හැබැයි කොහොම හැදුවත් එකම ලකුණ තමයි දෙන්නේ. right. කාගේද දුර පළවෙනි එක හරි. D බිඳුවයි 16. ප්‍රවීන් හැදුවේ නැහැ. හරි. අපි ඔන්ලයින් යාළුවෝ ඒක නම් 3 දෙනෙක් හදලා තියෙනවා. මෙතන 3 දෙනයි තමයි 6 දෙනයි හදලා තියෙන්නේ. හරි අපි බලමු ඊළඟට 475 හදමු නැති කට්ටිය 475 දාන්න බලන්න. ප්‍රවීන් හදලා මට උත්තර දාන්න. ඔයාලට මොකක්ද ආවේ? 475 13යි අපි ඔන්ලයින් යාළුවෝට උත්තර දාන්න බලන්න. පිරුණ දාලා තියෙනවා මට දැන්ට සෙනෝත් දාලා තියෙනවා. ටිසුම් තව කෑල්ලක් අඩුයි කොල්ලෝ. හරි.
තිසුන්ගේ කෑල්ල ආවා. right බාසුරුගේ හරි. හරි අපි දෙවෙනි එක බලමු එනවා. 475. පරිවර්තනය කරමු ඉස්සලම කී පාදයටද? දෙකේ පාදයට ඩිජිට්ස් 3 ගානේ වෙන් කරමු. right මෙයත් ඉලක්කම් 3කින් වෙන් වෙනවා. මෙයත් ඉලක්කම් 3කින් වෙන් වෙනවා. ඒතර 1 2 4 1 2 4 1 2 4. ඒතර 5 කියන්නේ 4යි 1යි එකතු වුනහම 7 එන්නේ මේ 3ම එකතු වුනහම 4 එන්නේ මෙතනට විතරක් 1 එනවා. එතකොට 475 කියන එක දෙකේ පාදයට පරිවර්තනය කරොත් උත්තර එනවා 100යි 111යි 101. ඕක ආවද? දැන් ඔය දෙකේ පාදය ආය පරිවර්තනය කරනවා 16ට. ඒකට ඉලක්කම් කී වෙන් කරනවද? 4ෙන් 4. 1යි 2යි 3යි 4යි 1යි. එතකොට එනවා 1 2 4 8 1 2 4 8 මෙතන එන්නේ 1 විතරයි. එතකොට පළවෙනි කලාපේ 1 එනවා, ඊළඟ කලාපේ 3 එනවා, අන්තිම කලාපේ එනවා 13. එතකොට උත්තර එනවා 13යි 13 වෙනුවට ආය දාන අකුර D 13යි D 16. චමත්කාර. ඔය කරන්නේ. ඔය මොකද කරන්නේ දෙය ටික. හරි. right ඔය උත්තරේ කාගේද ආවේ? online සෙනෝත් විතරද? සෙනෝත් හරි බාසුරු හරි නේ. රිසින්දුත් හරි. රවින්දු. තිසුමුත් හරි, හිරුණත් හරි. right. මොවින්දුට ක්ලාස් එකක් කියලා කිව්වනේ. ඔව් සර්. right. ඉවරද ඒක දැන්? නෑ සර් මට ක්ලාස් එක අමතක වෙලා තිබ්බේ ඒකයි පොඩ්ඩක් පහ වුනේ. right. හරි අද ටයිම් එක චුට්ටක් වෙනස්නේ. right එහෙනම් අපි යමු තුන්වෙනි ගානට. තුන්වෙනි ගානේ උත්තරේ මොකක්ද එන්නේ? ඔයාලට ආපු උත්තරේ? මෙහි අය මේකේ 1673 16 පාදයට පරිවර්තන කරපුවම කීයද ආවේ? 3යි BD 3යි BB. right. සෙනෝදුත් කියනවා, තිසුමුත් කියනවා, බාසුරුත් කියනවා 3යි BB කියලා. එහෙනම් අපි බලමු 3යි BB එනවා ඇති. මේකේ ඉලක්කම් 4ක් තියෙනවා. ඒ ඉලක්කම් 4 ඩිජිට්ස් 3 ගානේ වෙන් කරන්න ඕනි. එක දෙක හතර එක දෙක එක දෙක හතර ආයෙත් එක දෙක හතර ආයෙත් එක දෙක හතර. right. එතකොට මෙතන 3 එන්නේ 2යි 1යි එකතු වුනහම 7 එන්නේ ওই 3ම එකතු වුනහම 6 එන්නේ 4යි 2යි එකතු වුනහම 1 එන්නේ මෙයා විතරයි. එතකොට උත්තරේ ලියන්න පුළුවන් 1වත් 3යි බිංදුවයි ආයි 1වත් 3යි බිංදුවයි 1 2යි. බලන්න හරිද කියලා? හරිද? දැන් 4කට වෙන් කරමු. මෙන්න පළවෙනි 4 මෙන්න ඊළඟ 4 1 2 4 8 1 2 4 8 1 2. මෙතන එනවා 3 8යි 2යි 10යි 1යි 13යි 8යි 2යි 10යි 1යි 11යි. අතන 8යි 2යි 10යි 1යි 11යි. එහෙනම් 11 වෙනුවට අපි දාන්නේ B පාදය 16. හරිනේ? right. එහෙනම් ඔතනින් සංඛ්‍යා පාද පරිවර්තනය කිරීම අවසන් වෙනවා. ආයෙත් නෑනේ. තවදින්පද? ආයෙ මොකක්ද තවදින්? තවත් එකක් තියෙනවා. right. අපි ඒකත් එන ඉවර කරමු. කී පිටුවේද ආයේ 90 මේ ගණන් තුනද? right. 95 පිටුවේ තව ගණන් තුනක් තියෙනවලු.
හරි මේ ගන්න හදන්න ක්‍රමයක් කියන්නකෝ 16 පාදයක කරවන්න තියෙන 8 පාදයට එහෙනම් කාගක් තියනවද අභ්‍යාස ගොඩක් තියෙනවා නේ මේ ටික මේක කරගත්තොත් අර ඊළඟ එක කරන්න ලේසි පහත දැක්කෙන ෂඩ්දශමයේ සංඛ්‍යා හරවන්නලු දෙකේ පාදයට. එහෙනම් මොකද කරන්න ඕනේ? මේ හැම ඉලක්කමක්ම ලියා ගන්න ඕනේ ඩිජිට්ස් කීය ගානේද? 4 ගාන. 78 මෙතන ඉලක්කම් 4යි 8ත් ඉලක්කම් 4යි 1 2 3යි 4යි 1 2 4 8 1 2 4 8 7 එන්නේ එතකොට 4යි 2යි 1යි එකතු වුනහම 8 එන්නේ 8 එකතු වෙලා අනිත් ඒවා බිංදුව වෙනවා එහෙනම් උත්තර එනවා 1 ඒවා 4යි බිංදුව 3 හරි නේද ඔක පළවෙනි එක ඊළඟට 2 දෙවෙනි එක කියන්නේ B2C B වලින් කියන්නේ ඉලක්කම කීයද A10 B11 A10 B11 C 12 එහෙනම් මේ ආ ඉලක්කම් 4 ගානේ මේ ඉලක්කම් ටික ලියා ගන්න 1 2 3 4 C ලියා ගන්නවා 1 2 3 4 1 2 4 8 1 2 4 8 1 2 4 8 B කියන්නේ 11 නේ එහෙනම් 11 එන්නේ 8යි 2යි 1යි එකතු වුනහම 2 ඉන්නේ මෙතන විතරක් 1 එනවා අනිත් ඒවා ඔක්කොම බිංදු වෙනවා 12 ඉන්නේ 8යි 4යි එකතු වුනහම එතන උත්තර එනවා 10යි 11යි බිංදු 2යි 10යි 11යි බිංදු 2 හරි බලන්න හරිනේ ඒක එකක් හරි වැරදුනොත් ඉවරයි නේ ඊළඟට අවසාන ගාන තුන්වෙනි එක 4 D E F D කියන්නේ F කියන්නේ 15ට E කියන්නේ 14ට D කියන්නේ 13ට එහෙනම් ඔය හැම එකක්ම ඉලක්කම් 3 ගානේ 4 ගානේ වෙන් කරමු 4යි 1යි 2යි 3යි 4යි 1යි 2යි 3යි 4යි ආයෙත් F 1යි 2යි 3යි 4යි 1 2 4 8 1 2 4 8 1 2 4 8 1 2 4 8 එතකොට මෙතන 1 වෙනවා මේ දෙන්න බිංදු 13 කියන්නේ 8යි 4යි 12යි 1යි 13යි 14 කියන්නේ 8යි 4යි 12යි 2යි 14යි 15 කියන්නේ 8යි 4යි 12යි 13යි 14යි 15 උත්තර එනවා CI 11යි බිංදුවයි 1යි එකේවත් 3යි බිංදුවයි එකේවත් 4 හරිනේ හොඳයි පුළුවන් නේද ඒ වරනේ පැටලෙන්නේ ගණන් වර්ග ගොඩාක් තියෙනවා අන්න ඒකෙන් අපි හරි එක මොකක්ද කියලා තෝරගන්න ඕනේ ඒක ගණන් හදලා ටිකක් ප්‍රැක්ටිස් කරපුවාම පුළුවන් නේ දැන් ඔයාලා මේක ඉස්කෝලේත් හදනවානේ ඒතර ඔය ටික හොඳට ආපහු මතක් වෙයි අපි දැන් පේපර්ස් වලත් හදමුකෝ right එහෙනම් අපි යමු ඊළඟ එකට ඊළඟට තිබ්බේ මෙන්න මේ ගාන 16 පාදයක හරවන්නලු කී පාදයටද 8 පාදයට එහෙනම් මොකද අපි කරන්න ඕනේ ඉස්සලම හරවනවා දෙකට ඊට පස්සේ හරවනවා ආයෙක 8ට කොහොමද ප්‍රවීන් 16 පාදයක කොල්ල දෙකේ පාදයට හරවන්නේ 4න් 4 ගානේ ලියනවානේ 1 2 3 4 දෙකටත් ලියන ඉලක්කම් 4කින් බිංදුවටත් ලියන ඉලක්කම් 4කින් 1 2 4 8 1 2 4 8 1 2 4 8 3 ඉන්නේ 2යි 1යි එකතු වුනහම මෙතන 2 ඉන්නේ මෙයා විතරක් එකතු වුනහම අනිත් ඔක්කොම එතකොට බිංදුව වෙනවා
ඒතර උත්තර එනවා 11යි 0.2යි 10යි 0.4. ආවද ඔහම එකක්? තාම දන්නේ අපි අන්තිමටම බලමුකෝ. දැන් මේක හරවන්න ඕනේ අටේ පාදයට. එහෙනම් අටේ පාදයට පරිවර්තනය කරන්න දෙකේ පාද එකක් මොකද කරන්න ඕනේ? බිට් කීයද වෙන් කරන්නේ? 3න් 3. මෙතනින් 1යි, මෙතනින් 1යි, මෙතනින් 1යි. 1 2 4 1 2 4 1 2 4 1. එතකොට එනවා 1 එනවා 4 එනවා 4 එනවා බිංදුව එනවා. උත්තරේ 1440යි. කාගේද 1440 ආවේ? අඩේ දෙකයි 3යි. මෙහෙ 3යි ඔන්ලයින් ඉන්නවා එතනත් එතන 5ක් ඉන්නවා. හොඳයි යා. කවුද හැදුවේ නැත්තේ? මොවිදු. මොවිදු ආයේ ටික හදන්න බැරි වුණාද? මොවිදු ගණන් ටික හදන්න බැරි වුණාද? ඕනේ නැත්නම් මොවිදු. මොකද්ද සේවුවේ? මේ ගණන් ටික හැදුවේ නැද්ද ඔයා? හැදුවා සර්. හරිද? ඔව්. රයිට් මම අත උස්සන්න කිව්වා. ඒකයි බැලුවේ අත උස්සුවේ නැති නිසා. අර හැබැයි දිනන අයිතිකාරයෙන් නැත්තම්. ප්‍රින්ට් එක ගන්නේ? රයිට්. අත්තික තියන්න ඈ. ඒකද මම ගන්න මට ඩිස්ප්ලේ කියලා දිනනවා ඒක. රයිට් මෙන්න ඊළඟ එක්කෙනා A7B. A කියන්නේ 10. 7 කියන්නේ කොහොමද හදන්නේ? B කියන්නේ 11. එහෙනම් ඕවා ඉලක්කම් 4 ගානේ වෙන් කරමු. 1 2 4 8 1 2 4 8 1 2 4 8. එතන 8යි 2යි එකතු වුණාම 10යි. 7 ඉන්නේ 4යි 2යි 1යි එකතු වුණාම 11 එනවා. 8යි 2යි 10යි 1යි 11යි. එතන උත්තර එනවා 10යි 10යි 0යි 111යි 10යි 11. ආය කඩනවා කීයද? 3න් 3ට. මෙතනින් කැඩුවා මෙතනින් කැඩුවා මෙතනින් කැඩුවා ඉලක්කම් ලියනවා 1 2 4 1 2 4 1 2 4 1 2 4 4යි 1යි 5යි මෙතනින් එනවා 1ක් 4යි 2යි 6යි 1යි 7යි මෙතනින් එනවා 3ක් 5173 හරිද? අන්තිමේකේ උත්තරේ මොකද ආවේ? 5000 හරිද? 10000 5000 ගන්න. බලමු. අපේ ඔන්ලයින් එකේ අන්තිමේකේ උත්තරේ දාන්නකො 10යි ED කියන එකට මොකක්ද ආවේ ඔයාලට? 10355යි. රයිට්. 10355. ද? මට ඔය 5000. රයිට්. එහෙනම් අපි බලමු මේකත් 10යි ED එක මෙතන බිඳුව E කියන්නේ කීයටද? 14ට D කියන්නේ 13ට. එතකොට ඔය එක එක ඉලක්කම ඉලක්කම් 4 ගානේ ලියනවා. 1 2 4 8 1 2 4 8 1 2 4 8 1 2 4 8 මේ 13 මෙතන ලියන්නේ. මෙතන 14 13 කියන්නේ 8යි 4යි 12යි 1යි 13යි 14 කියන්නේ 8යි 4යි 12යි 2යි 14යි බිංදුව කියන්නේ ඔක්කොම බිංදුව වෙනවා 1 කියන්නේ මෙතන විතරක් 1 වෙනවා එහෙනම් උත්තරේ එන්නේ කීයද 10යි 4යි 1ව 3යි බිංදුවයි 1 2යි බිංදුවයි 1 අඩමුවක 3න් 3ට මෙන්න 1 3ක් මෙන්න අනිත් 3 මෙන්න ඊළඟ 3 මෙන්න ඊළඟ 3 1 2 4 1 2 4 1 2 4 1 2 4 1
එතකොට එනවා 1 එනවා බිංදුව එනවා මෙතන 3 මෙතන 4 1යි 5යි මෙතනත් 5යි. උත්තරේ 10355. right හරිනේ. මාමයි එන්නේ. අතියාන්තක ගණන් ටිකනේ. right එහෙනම් අපිට ඊළඟට කතා කරන්න තියෙනවා ඊළඟ අනුමාත්‍රිකාව ගැන. ඒ තමයි අර දත්ත ආචයන. ඒ කියන්නේ අපි තියෙනවා මේ දැන් මේ data ගබඩා කරන්න හදලා තියෙනවනේ උපකරණ. ඒ උපකරණවල මිල අපිට කතා කරන්න තියෙනවා. ඒත් එක්කම ඒවා වල වේගය කතා කරන්න තියෙනවා. ඒත් එක්කම ඒ වගේ මුදල ගැන කතා කරන්න තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි දන්නා CD එකක් සාමාන්‍ය රුපියල් කීයක් විතරද වෙන්නේ? CD එකක් රුපියල් 15ක් 30ක් වගේ තමයි වෙන්නේ නේ. DVD එකක් ඊට වඩා චුට්ටක් ගන්න. අන්න ඒ වගේ මිලවල් තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට හිතෙන විදිහට මට කියන්නකො කම්පියුටරේ වඩාත් වේගවත්ම උපකරණය වේගයෙන් දත්ත සංප්‍රේෂණය කරන්න පුළුවන් උපකරණය මොකක් වෙන්නේ නැද්ද? වේගවත්ම එක්කෙනා. අයිව තමයි බලන්න යන්නේ. right එහෙනම් අපි ලියාගමු අනුමාත්‍රිකාවක්. ලියාගමු දත්ත මේකට අපි කරේ නෑනේ. මෙන්න මේ bits bytes ගැන කතා කරේ නෑනේ. right එහෙනම් මාත්‍රිකාව ලියාගමු දත්ත ආචයන ධාරිතාව. අනුමාත්‍රිකාව ලියාගමු දත්ත ආචයන කියන්නේ මේ ගබඩා කරන කිරීම කියන එක. දත්ත ආචයන ධාරිතාව. දත්ත ආචයන ධාරිතාව. right සාමාන්‍යයෙන් මේ දත්ත මේ අපේ මේ ෆයිල් සේව් කරන්න right අපේ මේ ෆයිල් සේව් කරන්න භාවිතා වෙනවා දත්ත මිනුමක් භාවිතා වෙනවා. දැන් අපි ස්කන්ධය වගේ දෙයක් කරද්දි මොකද පාවිච්චි කරන්නේ? කිලෝග්‍රෑම් ගන්නවා, ග්‍රෑම්, මෙට්‍රික් ටොන්, මිලිග්‍රෑම් ඔය වගේ ඒවා ගන්නවා. අපි උසක් වගේ දෙයක් කරන්නේ නම් මොනවද? එක්ක මීටර්, එක්ක සෙන්ටිමීටර් අඩි අඟල් වලිනුත් ගන්නවා. එතකොට මේ දත්තවල ප්‍රමාණය මතක තියාගන්න. අපි දැන් දන්නවා සාමාන්‍යයෙන් අපි ගත්තොත් පොඩි MP3 සින්දුවක් සාමාන්‍ය මෙගාබයිට් කීයක් විතර ඇයිද? 3ක් 4ක් 5ක් වගේ යනවනේ නේද? පොඩි සින්දුවක් නම් විනාඩි 3මාරක සින්දුවක් නම් මෙගාබයිට් 6ක් 7ක් යනවා. එතකොට අන්න එතනදී භාවිතා වෙනවා ඒකකයක් මෙගාබයිට්, කිලෝබයිට්, ලොකු එකක් නම් ගිගාබයිට්, දැන් ෆිල්ම් එකක් නම් ගිගාබයිට් ගණන් වගේ තියෙනවානේ. හાર્ඩ් ඩිස්ක් එකක් නම් ටෙරාබයිට්. එතකොට මේ අන්තර්ජාලයේ තියෙන මුළු තොරතුරු ප්‍රමාණය ගත්තොත් පෙටාබයිට් ඔය විදිහට තියෙනවා. ඒතර ඔතන කුඩාම ඒකකය තමයි අපි මම අර කතා කරපු ද්විමේ සංඛ්‍යාවලදී භාවිතා වෙනවා බිංදුව හෝ 1. ඔය දෙකේ පාවිච්චි වෙන්නේ. එතකොට මේ දෙකට අපි කියනවා ඉංග්‍රීසියෙන් මේ ද්විමේ සංඛ්‍යාවට ඉංග්‍රීසියෙන් කියනවා binary digits කියලා. binary digit එකක් කියලා කියනවා මේවට. ඒ කියන්නේ binary digit. ඒ කියන්නේ සිංහලෙන් නම් කියන්නේ ද්විමය සංඛ්‍යාව නැත්නම් සංඛ්‍යාංකය. එතකොට මෙන්න මේකේ ওই binary digits කියන එක නිකන් කියාගෙන යන්න අමාරු නිසා ඒකේ පළවෙනියට තියෙන B අකුරයි අන්තිමටම තියෙන IT අකුරයි සෙට් කරලා හදලා තියෙන වචනයක් මොකද්ද? bit කියලා. bit. අපි මේකට සිංහලෙන් කියනවා බිටුව කියලා. බිටුව. GB 7 වගේ DVD එකක් ගන්න වෙන්නේ අර ඩබල් ලේයර් කියලා තියෙනවා මේ ඒක තමයි හරියන්නේ වාසුරු
GB7 double A තියෙනවා. ඒ කියන්නේ දෙපැත්තම write කරන්න පුළුවන් ඒවා තියෙනවා. ඒවට වෙනම මේ writers ඕන වෙනවා. ඒකයි වැඩි. ඒ වගේ එකක් ගන්න නැත්නම් pen එකකට දා ගන්නකො. බාස්තු හරි ගියාද මේ අර OS එක දාගත්තද ඔයා? ඔය සර් හරි ගියා thank you. right. ඔය pen එකක් ගහගෙන ඉන්නකොල ඔකට මේ ඔයාලට DVD ගන්නවට වැඩිය අර මොකද තියෙනවා මේ pen ගහන්න පුළුවන් මම අර කිව්වේ expansion card තියෙනවා. ඒ card එකක් ගන්න. අර my card එක වැඩ කරන්නේ නැද්ද? ඒක වැඩස ඒක ගහපුවාම මැෂින් එක රීස්ටාර්ට් වෙනවා. I can driver සවුල් ඇති. තමයි ඒක වෙන්නේ නැති. ඒක drivers ටික හොයාගත්තා නම් ඒත් හරියයි. right. එතකොට මේ පිටුව කියන එක තමයි පාවිච්චි කරන්නේ දත්ත මයින් පාවිච්චි කරන කුඩාම ඒකකය. එතකොට මේ bit එකක් කියන්නේ කොච්චරකටද? bit එකක් කියන්නේ එහෙනම් ඔය බිඳුව හෝ එකට. ඔකට අපි කියන්නේ මොකද්ද? bit එකක් කියලා. ඕක තමයි මුල්ම තැනුම් ඒකකය. දැන් අපි ස්කන්ධයම ඉන්නවනේ මිලිග්‍රෑම් නේ කුඩාම එක. ඒ වගේ මේක තමයි bit එක. ඒ කියන්නේ අපි දැන් කම්පියුටරේ බිඳුව හෝ එකට පාවිච්චි කරන එක තමයි bit එකක් කියලා කියන්නේ. ඒතර අපි ඒ අකුර ගහපුවාම එයා ඔක හදා ගන්නවා ඉලක්කම් 8කට. ඒ අකුර හදා ගන්නවා ඉලක්කම් 8කින්. ඒතර අපි ඒකට කියනවා bit කීයක් තියනවා කියලාද? 8ක් තියනවා කියලා හදාගන්න. එහෙමයි යන්නේ. B අකුරට වෙනම ඉලක්කම් 8ක් සෙට් කරගන්න. ওই විදිහට එයා ඒක අපි ගහන ඉලක්කම ඔය වගේ bit වලට පරිවර්තනය කරනවා. right එහෙනම් අපි ඉස්සෙල්ලා ඔය කොටසෙන් පටන් ගමු. alright මේ ලියා ගමු. දත්තවල ධාරිතාව මනින කුඩාම ඒකකය. දත්තවල ධාරිතාව මනින කුඩාම ඒකකය පිටුව වරන්න තුල bit ලෙස හැඳින්වේ. දත්තවල මොකක්ද මම කිව්වේ දත්තවල ධාරිතාව මනින කුඩාම ඒකකය පිටුව ලෙස හැඳින්වේ. right. ඒ පිටුව හැදෙන විදිහ ලියා ගන්න මේ විදිහට බිඳුව හෝ එකට අපි ඉංග්‍රීසියෙන් කියනවා binary digits කියලා. ඒකේ මුල් අකුරු දෙක එකතු වෙලා තමයි හැදෙන්නේ. හරිනේ? ඉවරද? right අපි ඊළඟට බලමු එහෙනම් දැන් පිටුව කියන එක දන්නවනේ. පිටුව කියන්නේ එහෙනම් මතක තියාගන්න එක ඉලක්කමක් නෙමෙයි බිඳුව හෝ එකට පාවිච්චි කරන නම තමයි bit එකක් කියලා කියන්නේ. එතකොට දැන් මේ bit
8ක් එකතු වුණාම right bit දැන් ඔය bit එකක් කියන්නේ ඒතර බිඳුව හෝ එකනේ. එතකොට ඔන්න ඔය විදිහට අපිට මෙහෙම ඉලක්කමක් තියෙනවා කියලා 1 0 0 1 1 0 2 3යි 4යි 5යි 6යි 7යි 8යි. දැන් මෙතන ප්‍රමාණය bit කීයක්ද? 8ක්. ඔතන කීයක් තියෙනවද? bit 8ක්. එතකොට ඔන්න ඔය bit 8ට අපි නමක් දානවා byte එකක් කියලා. ඔක තමයි byte එකක් කියන්නේ. දන්නවනේ. ඔය තාත්තලා එහෙම byte එහෙම ගන්නව නේද? ආන් ඔය කියන්නේ ඔන්න ඕකට. ඔකට අපි කියනවා මොකද්ද? byte එකක් කියලා. එහෙනම් byte එකක් හැදෙන්නේ මොන වෙලාවද? bit කීයක් එකතු වෙලාද? 8ක් එකතු වෙලා. bit 8ක් එකතු වුණාම අපි ඒකට කියනවා byte එකක්. වටේ 8 දෙනෙක් සෙට් වුණොත් byte එකක් තමයි ඒතෝනේ. right. ඊට පස්සේ මෙතන මේ තව එකක් තියෙනවා. ඒක අපි වැඩිපුර කතා කරන්නේ නැහැ. මේකෙන් භාගයක් සෙට් වුණොත් එහෙම. ඒ කියන්නේ 8 දෙනෙක් නැති වුණොත් එහෙම 4ක් සෙට් වෙන්න පුළුවන් නේ. එතකොට මේ 4ක් සෙට් වුණාම අපි ඒකට කියනවා nibble එකක් කියලා. nibble එකක්. මේක මේ ගණන් වල වැඩි පාවිච්චි කරන්නේ නැති වචනයක්. ගණන් වල කියන්නේ මේ IT වල තියෙන ගණිත ගණන් වල වැඩි පාවිච්චි කරන්නේ නැහැ. නමුත් අපි ඒක පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ bit 4ක් කියන්නේ nibble කීයක්ද? එකක්. nibble එකක්. right. එතකොට මේක ටිකක් අමතරව මතක තියාගන්න. ඊට පස්සේ මෙතනින් පස්සේ යනවා byte කොච්චරද? right. එතකොට ඔය ඔන්ලයින් පැත්තේ ගණන් ගන්නවා මට මේ පොඩි තර්ජන එනවා. ඒකයි මේක පාට මම මයික් එකයි මේක ඔන් ඔෆ් කරන්නේ. චූටි එක කරනවා. right. එතකොට මම කිව්ව මොකද්ද? bit 8ක් එකතු වුණාම අපි ඒකට කියනවා මොකද්ද? byte එකක් කියලා. ඊට පස්සේ ওই විදිහට byte එනවා කොච්චරක්ද? 1024ක්. ඒ කියන්නේ මේ ඇත්තටම 2 වෙනි බලය තමයි අපි ගන්න. සාමාන්‍යයෙන් අපි දැන් කිලෝග්‍රෑම් එකකට ග්‍රෑම් කීයක් කියලාද සලකන්නේ? 1000ක් කියලානේ. ලීටරයට මිලිලීටර් 1000ක් කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි 1000 ගත්තට මේකෙදි අපි ගන්නේ 1000 නෙමෙයි. ඇත්තටම කීයද? 1024. ආසන්නයට ගන්නතොත් නම් 1000 තමයි ගන්න. අපි ගොඩක් වෙලාවට ගණන් වල පාවිච්චි කරන්නේ 1024. ඒකට හේතුව දෙකේ කීවෙනි බලයද? 14. එතකොට ওই විදිහට බයිට් 1024ක් එකතු වුනහම ඒකට අපි කියනවා කිලෝ බයිට් එකක් කියලා. 1 KB කියලා තමයි පාවිච්චි කරන්නේ. කිලෝ බයිට්. ඊට පස්සේ ඔතනින් එහාට කිලෝ බයිට් 1024ක් දීපුවාම මොකද අපි ඒකට කියන්නේ? කිලෝ බයිට් වලට පස්සේ ලොකු වචනේ පෙටා නෙමෙයි, පෙටා කියන්නේ අන්තිම එක. කිලෝ වලට පස්සේ MB. MB කියන්නේ මොකද්ද? මෙගාබයිට්. මෙගාබයිට්. MB. මෙගාබයිට් වලින් පස්සේ ගිගා GB. ඊළඟට ওই විදිහට ගිගාබයිට් 1024 sorry මෙගාබයිට් 1024ක් ආපුවාම ඒකට අපි කියනවා මොකද්ද? 1 GB. ඊට පස්සේ GB 1024ක් එකතු වුනහම අපි ඒකට කියනවා 1 TB. ඊට පස්සේ TB 1024ක් එකතු වුනහම අපි ඒකට කියනවා 1 PB. ඒ කියන්නේ මොකද්ද? පෙටා බයිට්. බයිට්. පෙටා. මෙගා ටෙරා. ඒ ඊළඟට next time xi විදියට දිගටම යනවා. මේක ගිගා. නෑ තව එකයි හොයලා තියෙන්නේ නේ. ඊට පස්සේ මෙගා. අරයා කිලෝ. right. එහෙනම් මෙන්න මේ ටික අපිට මතක තියාගන්න ඕනේ. right. එහෙනම් ඔයාලා ওই කොටස ලියාගත්තානේ. එහෙනම් දැන් මෙන්න මේ කොටස ලියාගන්න අර bit 8 කියන එක සමාන කරන්න byte එකට. ඒ කියන්නේ මේ පැත්තේ තියෙන්නේ. ඒකෙන් භාගයක් කියන්නේ එතකොට nibble එකක් කියලා මතක තියාගන්න. right. ඔන්න ඔය ටික ඊළඟට ගහගමුකෝ.
ඔතනින් පස්සේ මොකද තියෙන්නේ? එක්සා ඒ කියන්නේ EB කියලා තියෙනවා එක්සාබයිට්. ඒක අතට ගන්න ලියාගමු. ඒක ඔයාලට නෑ නිකන් මතක තියාගන්නකො. කවුරු නැවුත් එන්නේ මොකද තියෙන්නේ කියලා. එතකොට ওই විදිහට පෙටාබයිට් 1024ක් එකතු වුණාම එනවා 1 EB. ඒ කියන්නේ මොකද EB කියන්නේ? එක්සා. එක්සාබයිට්. ඊළඟට එක්සාබයිට් ওই විදිහට 1024ක් එකතු වුණාම ඒකට අපි කියනවා 1 සෙට්ටාබයිට්ස් කියලා. සෙට්ටා ZB. බෙට්ටා කියලා තියෙද්දි දන්නවම ඕනේ. සෙට්ටා. ඊට පස්සේ තව එකක් තියෙනවා යොට්ටා කියලා. අයි ගොට්ටා කියලා ඉදන්නේ. 1000 ඉතින් යාට නම් මං හිතන්නේ තාම නෑ. මෙතනින් එහාට තියෙනවා සෙට්ටාබයිට් 1024ක් ගිහුවාම YB එකක් කියලා කියනවා. YB. ඒ කියන්නේ යොට්ටා. ෆෝන් එකේ තියෙනවද දාන්නේ? ඈ සර් දානවා. ඔයා රෙකෝඩ් කරලා දානවා. හරි මයික් මියුට් කරගන්න. රයිට්. එතකොට මෙන්න මේ විදිහට අපි මේ කතා කර ඉන්නේ පරිගණකයේ දත්ත මතක තියාගන්න පුළුවන් ඒකක තියෙනවා. එතකොට දැන්ට වැඩිම පාවිච්චි කරන්නේ මෙන්න මේ වචනේ කියලා මතක තියාගන්න. පෙටාබයිට්. අපේ හાર્ඩ් ඩිස්ක් වල නම් ධාරිතාව ටෙරාබයිට් වලනේ යන්නේ. එතකොට ඉන්ටර්නෙට් එකේ තියෙන තොරතුරු ටික ඔක්කොම එකතු වුනහම අපිට මේ පෙටාබයිට් කියලා කියන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ පල්ලෙහා තුන් දෙනෙක් තියෙනවා. මේ තුන් දෙනා මම මේ අනිවාර්ය නෑ ඒව මතක තියාගන්නත් ඕනේ නෑ. ඒක මම ටිකක් වැඩි දුරට තමයි කිව්වේ. අගොත් මේ යාළුවෝ නේද? කියන් කියන පෙටාබයිට් වලට වඩා ලොකු එක මොකක්ද කියලා. ඒතර අපි මේ විදිහට හදාගන්න ඕනේ. right. පොඩි ඩක්කල එන ලියාගමු. අපේ හිරුෂ ඉන්නවා. හිරුෂ ගිය සතියේ හිටියේ නෑ නේ ක්ලාස් එකට. හිටියද? හිරුෂ මනුජ කවුද? ලින්ක් එක ගියේ කොහොමද? මේ ටික ලියාගත්තද? එතකොට දැන් මේකේ අපි මේකෙත් පොඩි ගණන් ටිකක් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කිව්වොත් අහනවා ටෙරාබයිට් 4ක ධාරිතාව මෙගාබයිට් වලින් කොච්චරක්ද? එහෙම නැත්නම් බයිට් වලින් කොච්චරක්ද? ඒ විදිහට අහනවා. ඒතර අපි මෙන්න මේ මුල් කොටස දැනගන්න ඕනේ කොහොමද පරිවර්තනය කරන්නේ කියලා. රයිට්. අපි එකක් දෙකක් හදලා බලමු. මේක හරියන්නේ හැමෝම? රයිට්. එහෙනම් ලියාගමු පොඩි උදාහරණයක්. දෘඩ තැටියක ධාරිතාව දෘඩ තැටි කියන්නේ හાર્ඩ් ඩිස්ක් එක හරි දෘඩ තැටියක ධාරිතාව ටෙරාබයිට් 4කි. එය නැත්නම් එම ධාරිතාව කිලෝබයිට් වලින් දක්වන්න. වරණතු ලියාගමු. අවසාන පිළිතුර
දෙකෙහි බලයක් ලෙස තබන්න. නැත්නම් බලයකින් දක්වන්න. බලයකින් දක්වන්න. right. දැන් ඔන්න අපිට ටෙරාබයිට් වලින් පටන් එන යන්න වෙනවා කොතනට යනකන්ද? කිලෝ බයිට් වලට යනකම් පරිවර්තනය කරන්න වෙනවා. බලමු කොහොමද කරන්න කියලා. right මේ බලන්න. right හරිම වින්ද ඔයා ක්ලාස් එක තියෙනවා. ඔයාලා එහෙම මොන ලියුවෙන්න මම රෙකෝඩින් එක දාන්නම්. හරි. right. එතකොට මෙතන තියෙනවා 7යි TB. ඔන්න 4යි TB. ඕකනේ දැන් මට තියෙන්නේ. එහෙනම් මම පරිවර්තනය කරගෙන යනවා මොනවද කිලෝ බයිට් වලට යනකම්. ඔය දන්නවද? මට මේ මුද්දිත කියලා එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවා මට පොඩ මැසේජ් එකක් දාන්න කවුද කියලා මුද්දිත කියන එක්කෙනා මට මැසේජ් එකක් දාන්න කවුද කියලා පොඩ්ඩක් right අපි අතරේ පාඩම කරගෙන යමු right දැන් මම කරන්න යන්නේ මොකද්ද මේ ටෙරාබයිට් 4 කියන එක පරිවර්තනය කරන්න යන්නේ මොනවටද කිලෝබයිට් වලට එහෙනම් අපි ඉස්සලාම දැන් අපිට අර අපි ලියුව සම්බන්ධයෙන් මතක තියාගන්න ඕනේ මොකද්ද ටෙරාබයිට් එකක් කියන්නේ ඊට අඩු එක්කෙනා මොකද්ද ගිගාබයිට් කොච්චරක්ද 1024ක් එහෙනම් මම ඉස්සලාම ටෙරාබයිට් හරව ගන්නවා මොනවටද ගිගාබයිට් වලට එතකොට මෙතන තියෙන්නේ 4ක් එහෙනම් 1 ටෙරාබයිට් එකක් කියන්නේ ගිගාබයිට් කොච්චරක්ද 1024ක් එහෙනම් මට මේ TB එක වෙනුවට ලියන්න පුළුවන් 1024යි මොනවද GB කියලා දැන් ඕක හරිනේ අපි දන්නවා GB එකක් කියන්නේ එතකොට මෙගා ගිගාබයිට් කොච්චරක්ද ටෙරාබයිට් එකක් කියන්නේ ගිගාබයිට් 1024ක් දැන් මං GB වලින් උත්තරේ නතර කළා හරියයිද නෑ මම යන්න ඕනේ කොතනට යනකන්ද මෙතනට යනකම් කවුද කිලෝබයිට් යනකම් එහෙනම් ඊළඟට අපි බලමු 1 GB එකක් කියන්නේ කොච්චරක්ද කියලා ගිගාබයිට් එකක් කියන්නේ කොච්චරක්ද මෙගාබයිට් නම් 1024ක් මෙගාබයිට් 1024ක් එහෙනම් ඊළඟට මම කරන්නේ මෙන්න මේ GB එක වෙනුවට මොකද ලියන්නේ 1024ක් MB කියලා ලියනවා right මුදිත මේ අපේ ක්ලාස් එක මම ඔයාලට link එක දාන්නම් හයි ශ්‍රේණිය අපේ ක්ලාස් එක දවල් තිබ්බේ ඔයා හැමෝටම ලියුවෙන්න මම ඒක link එක දාන්නම් හරි ඔය group එකේ නැත්තම් මට WhatsApp එකෙන් දාන්න මොකක්ද කියලා මම එතකොට ඒක දාන්නම් අපේ ක්ලාස් එක කලින් ඉවර වුණා මම ඒක රෙකෝඩින් එක දාන්නම් හරි ඔය හැමෝටම ක්ලාස් එකෙන් ලියුවෙන්න right එතන මේ ඉතුරු ටික තියෙනවා ඉතුරු ටිකේ කවුද ඉන්නේ මෙතන 4 තියෙනවා ඊට අමතරව මෙතන තියෙනවා කවුද 1024ක් තියෙනවා ඊට පස්සේ දැන් මෙගාබයිට් වලින් දැන් අතර වුණා දැන් මම මෙගාබයිට් එක ඊළඟට මොකද කරන්න ඕනේ මෙගාබයිට් වලින් පස්සේ පොඩි එක්කෙනා කවුද මෙගාබයිට් වලින් පස්සේ කවුද පොඩි එක්කෙනා කිලෝබයිට් මෙගාබයිට් වලින් පස්සේ කිලෝබයිට් එහෙනම් මෙගාබයිට් එකක් කියලා කියන්නේ කිලෝබයිට් කොච්චරකටද 1024කට
එහෙනම් මම ඊළඟට මොකද්ද කරන්නේ? මෙන්න මේ MB එක වෙනුවට මුල් ටික හැමෝම ලියනවා. කවුද මුල ඉන්නේ? 4 ඉන්නවා. 1024 ඉන්නවා. ආයෙත් ඉන්නවා කවුද? 1024. MB එක වෙනුවට මම ආයෙ ලියනවා කිලෝබයිට් කොච්චරක්ද? 1024. දැන් උත්තරේ නතර වුණා නේද කිලෝබයිට් වලින්? දැන් ඉතින් මේක ලියන්න ඕනේ අවසානයේ පිළිතුර දෙකේ බලයක් විදියට. 4 කියන්නේ දෙකේ 2. 1024 කියන්නේ දෙකේ 10. ආයෙත් 1024 කියන්නේ දෙකේ 10. ආයෙත් 1024 කියන්නේ දෙකේ 10. අන්තිමටම තියෙනවා කිලෝ බයිට්. ඒතර ඔය ටික සුළු වුණාම උත්තරේ කීයද? පාදයේ සමාන නම් දර්ශක ටික මොකද වෙන්නේ? එකතු වෙනවා 10යි 10යි 20යි 10යි 30යි 32යි. එහෙනම් ටෙරාබයිට් එකක් කියන ටෙරාබයිට් 4 කියන ධාරිතාව සමාන වෙනවා කිලෝබයිට් කොච්චරකටද? 232කට. දෙකට හදපු විදිය. ඒක අමාරුයිනේ. හැදුවේ මේ ඒකක පරිවර්තනය මම උඩ ඉඳන් පල්ලෙහාට හරවගෙන ගියා. ඉස්සෙල්ලම තිබ්බේ මොකද්ද? ටෙරාබයිට් එකක් කියන්නේ ගිගාබයිට් කොච්චරක්ද? 1024ක්. එතකොට මම එතන මොකද කරේ? TB එක වෙනුවට ලිව්වා ටෙරාබයිට් එක වෙනුවට මොකද ලිව්වේ? ගිගාබයිට් කොච්චරක් කියලාද? 1024ක්. ඊළඟ පේලිය මොකද්ද මම කරේ? ගිගාබයිට් එක වෙනුවට ලිව්වා මෙගාබයිට් 1024ක් කියලා. ඊළඟට මෙගාබයිට් එක වෙනුවට මම ඊළඟට ලිව්වා කිලෝබයිට් 1024ක් කියලා. ඊට පස්සේ ආයෙ බයිට් කරන්න ගියොත් මොකද කරන්න ඕනේ ආයෙ? ආයෙත් ලියනවා මේක 1024ක් කියලා. ඒ විදිහට දිගටම යන්න. රයිට්. අපි තව උදාහරණයක් බලමු. මේක මතක තියාගන්න ඕනේ අපි හැම වෙලෙම. මේක මතක තියාගන්න ඕනේ. ඒකෙන් තමයි ටික මෙයාගේ මේකෙන් ඊළඟ පොඩි එක්කෙනාට දානවා. ඒකෙන් ඊළඟ පොඩි එක්කෙනාට දානවා. ඒකෙන් ඊළඟ පොඩි එක්කෙනාට දානවා. අවසානයේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන උත්තරේ සරල කරන. ටිකක් වැඩි අමාරුයි. එක ප්‍රශ්නයක් එනවා. රයිට්. එහෙනම් හදන විදිහ ලියා ගන්නකො මේක ඉක්මනට. මම්බයි වෙලා. මගේ මොකක් කරලා කෑ ගහලා සද්ද දාගෙන ඒක මයික් මියුට් කරේ.
හරිද? right අපි තව එකක් බලමු. right අපි තව උදාහරණයක් බලමු මේකේ කොහොමද කරන්නේ කියලා. මම වෙන තැනකින් දීලා තවත් තැනකින් නතර කරන්න right. තව උදාහරණ දෙක තුනක් බලමු මේකේ මොකද ප්‍රශ්නයක් අහනවනේ අපි. දෙවෙනි එක 512යි GB ධාරිතාව කිලෝබයිට් වලින් ප්‍රකාශ කරන්න. කිලෝබයිට් වලින් ප්‍රකාශ කරන්න. ඒකත් අවසාන උත්තරේ දෙකේ බලයක් විදිහට වගේ දාලා දෙන්න. දෙකේ පාදයෙන් මට දෙන්න බලන්න. හදන්න බලන්න. GB එකේ ඉඳන් පස්සට පල්ලෙහාට යන්න. උත්තර දාලා තියෙනවා මං කිව්වේ සෙනෝත් කියනවා 2:25ලු. එයිද එහෙම? මේක එකපාරත් පුළුවන් පරිවර්තනය කරන්න. මේ GB එක කියන්නේ කොච්චරද? GB වලට වඩා කුඩා එකක මොකද්ද? මෙගාබයිට් නේ. ඒතර GB එකක් කියන්නේ මෙගාබයිට් නම් 1024. එහෙනම් මට මෙතන ලියන්න පුළුවන් 1024යි MB. ඒක තේරෙනවනේ. ඊට පස්සේ MB එකක් කියන්නේ කොච්චරද ආය? MB වලට වඩා කුඩා එක. කිලෝබයිට් නේ. MB වලට වඩා කුඩා එක කිලෝබයිට්. එහෙනම් MB එකක් කියන්නේ කිලෝබයිට් කොච්චරද? 1024ක්. දැන් උත්තරේ ඉන්නේ මොනවලින්ද? කිලෝබයිට්. දැන් ඔබ සුළු කරන්න. 512 කියන්නේ දෙකේ කිවිනි බලයද? 9. 1024 කියන්නේ දෙකේ 10. ආයෙත් 1024 කියන්නේ දෙකේ 10. එතකොට උත්තර එනවා දෙකේ 10යි 10යි 20යි 9යි දෙකේ 29 කියලා. අර කුඩා එකකට පරිවර්තනය කරගෙන යන්න. අමාරුද ඒක?
right මම තව එකක් දෙන්නම්. අප මම අර දුන්න වගුව මතක තියාගන්න. bit එකක් කියන්නේ බිඳුව හෝ එකට, bit 8ක් කියන්නේ byte එකක්, byte 1024ක්, byte 1024ක් වලනේ මෙගා කිලෝබයිට් එකක්, කිලෝබයිට් 1024ක්, මෙගාබයිට් එකක්, මෙගාබයිට් 1024ක්, ගිගාබයිට් එකක්. ඒ වගේ ඒවා 1024ක්, ටෙරාබයිට් එකක්. අන්න ඒව ආපස්සට යන්න වෙනවා. right. අපි තව එකක් කරලා නතර කරමු. තුන්වෙනි එක බලන්න මේක හරියට කල්පනා කරලා බලන්න. හැම වෙලෙම මෙන්න මේ දුන්නු මෙන්න මෙයා. මේක නම් මතක තියාගන්න වෙනවා. ඔතන දැනගන්න නෙමෙයි. මෙතන දැනගන්න මතක තියාගන්න වෙනවා. ඔය කාලේ මතක තියාගන්න. right. එහෙනම් අපි යමු ඊළඟ උදාහරණයකට. තුන්වෙනි ගාන 3 මෙගාබයිට් 512 ධාරිතාව බිට් වලින් දක්වන්න. බිට් වලින් දක්වන්න. මේකෙත් පිළිතුර මොකද්ද? දෙකේ පාදෙන් ලියමු. මේක ලියා ගන්න ඕනේ. දෙකේ පාදෙන් ලියන එක ලේසි. ඔක ಗುಣ කරන්න දෙන්නේ නැහැ ඔයාලට. ඔක ಗುಣ කරන්න දුන්නොත් ගණන් ප්‍රශ්න යන්නේ. try එකක් දෙන්න බලන්න ඔක් කරන්න. ඔයාලා ක්ලාස් ෆීස් ගෙනාවා ඉන්නවද? අර වගේ සුළු කරගෙන යමු. පව කට්ටක් වෙලා තියෙනවා කට්ටියකගේ. පව කට්ටක් හිරුණලාට අපිට දැයි දන්නේ බලමු. හතර දෙනා ඉතුරු වෙලා ඉන්නේ. 3 දෙනා ඉතුරු වෙලා ඉන්නේ. අපිට කපයිද ප්‍රවීන්? අපණගුවා? අපිට වෙනදර උදේ ගබුවේ නේ. ආවෙ දැන් අපි VIP ලා අපි නම් ගැපුවේ නෑ නේ ගෙදස් ටිකේ. බලමු මේ සති කොහොමද කියලා. right හරි බලමු මේක කොහොමද කරන්න කියලා. හදුවද? තාම නැද්ද කවුරුත් හදුවේ නැද්ද? සෙනෝත් හදලා උත්තරයක් දාන්න බලන්න. ඉන්නේ සෙනෝතුයි රවින්දුයි විතරයි දැනට. සෙනෝත් කියනවා උත්තරයක් නැත් දාලා තියෙනවා 2.22 කියලා. බලමු. මෙගාබයිට් හරවන්නේ චූටි එකට. මේ මෙගාබයිට් වලට පොඩි එක කිලෝබයිට් 1024යි. කිලෝබයිට් හරවන්නේ බයිට් වලට.
කිලෝ බයිට් 1024ක් තමයි කිලෝ බයිට් එක. ඊට පස්සේ බයිට් හරවන්න ආපහු බිට් වලට. එතකොට 8න්. right මං හදන්නද 512 MB වෙනුවට MB එකක් කියන්නේ කොච්චරක්ද MB එකක් කියන්නේ 1024ක් මොනවද කිලෝබයිට් එහෙනම් මම මෙතන වෙනුවට ලියනවා 1024ක් මොනවද කිලෝබයිට් ඊළඟට කිලෝබයිට් එකක් වෙනුවට මේ ටික මම ඔහොමම ලියා ගන්නම් ඕන දෙකේ බල වලින් ලියාගෙන යන්නත් පුළුවන් කිලෝබයිට් වෙනුවට කිලෝබයිට් එකට වඩා කුඩා එක්කෙනා මොකද්ද? කිලෝබයිට් එකක් කියන්නේ බයිට් 1024ක්. එහෙනම් මම මෙතනට ආයෙ ලියනවා බයිට් 1024ක්. ඒ මොන වලින් දෙන්නේ? බයිට් වලින්. එතකොට මෙතන දෙකේ කීවෙනි බලයද? 9. මෙතන දෙකේ 10. අතනත් දෙකේ 10. ඔක ලියන්න අමාරුයි තමයි. දැන් බයිට් හරවමු මොනවටද? බිට් වලට. බයිට් එකක් කියන්නේ කොච්චරක්ද බිට් නම් බිට් 8ක් එහෙනම් මම බයිට් වචනය වෙනුවට මෙන්න මේ බයිට් වෙනුවට මොකද්ද මම ලියන්නේ බිට් 8ක් කියලා දැන් උත්තර එනවනේ දැන් ඔය ටික සුළු කරන්න තියෙනවා එතකොට 2 9 2 10 සුළු කරන්න තිබ්බා ඒක එකපාරම සුළු කරමු 10යි 10යි 20යි 29යි එතනම 2 29ක් එනවා 8 කියන්නේ 2 කීවෙනි බලයේද 2 දෙවරක් දෙක 4යි 4 වරක් දෙක 8යි 2 3 එතකොට අපිට බිට් වලින් එනවා 2 32ක් 2 32ක් කියලා අර පරිවර්තන කරන සූත්‍ර ටික තමයි ඕනේ වෙන්නේ හරිනේ මේ විදිහට හදා ගන්න පුළුවන්. right එහෙනම් මේක හරිනේ හරි එහෙනම් අපි ඔය කොටස උතනින් අතාරිමු පරිවර්තනය කිරීම ආපහු papers වල ගණන් තියෙනවා එතකොට ඔහොම බලමු ඉස්කෝලේ මෙච්චර ගණන් කියලා දෙන්නේ මම දන්නවා ටක් ගාලා කොටස් ටික ඉවර කරගන්න ඕන නිසා යනවා එහෙනම් අපි ඊළඟට යන්නේ right මෙන්න මේ දත්තවල ආචායන ධාරිතාව කොහොමද සයිස් එක කියලා බලන්න යන්නේ මෙන්න මේ වල පොතේ තියෙන මම වගුවක් පොඩ්ඩක් පෙරලන්නම් මේ අලියෙකුයි කුඹියෙකුයි ඉන්න වගුවක් තියෙනවා මේ තියෙන්නේ එතකොට ඔය උඩ දත්තවල ධාරිතාව ගොඩාක් අඩු එක තමයි මෙතන තියෙන්නේ පල්ලෙහාට යන්න තියෙන්නේ දත්ත ධාරිතාව වැඩිම උපකරණ ටික තමයි මේ පෙළ ගස්සලා තියෙන්නේ right මේක දැන් ලියාගන්නේ නැහැ. මේක මම ඔයාලට දෙන්න ලියාගන්න ගෙදරින් අපි පොඩ්ඩක් ඉස්සෙල්ලා මේක සාකච්ඡා කරමු. ඔයාලා දන්නවා CPU එකේ ප්‍රධාන කොටස් කීයක් තියෙනවද? CPU එකේ ප්‍රධාන කොටස් 3ක්. මධ්‍ය සැකසුම් මේකකේ කොටස් 3ක් තියෙනවා. මොකද්ද කොටස් 3? එකක් ALU කියන්නේ මොකද්ද? පාලනය එකකයක් නෙමෙයි කොල්ලෝ. ALU කියන්නේ හරි arithmetic and logical unit. ඒකට අපි කියනවා මොකද්ද?
ගණිතමය හා තාර්කික ඒකකය. මේක අපි දෙවෙනි පාඩමේ කරා. ගණිතමය හා තාර්කික ඒකකය. right? ඊට පස්සේ අනිත් එක තමයි තව එකක් තියෙනවා CU කියලා. CU කියන්නේ මොකද්ද? control unit. ඒ කියන්නේ පාලන ඒකකය. පාලන ඒකකය. අනිත් එක තමයි මතක රෙජිස්ටර් කියන එක. මතක රෙජිස්ටර්. එමුණද ඉංග්‍රීසියෙන් ඔකට කියන අපි memory register කියලා. memory register. මේ processor හරි මේ processor අපි මේ මයික්‍රෝ ප්‍රොසෙසර් කියලා කියන්නේ ආන් ඒක ඇතුලේ ප්‍රධාන වශයෙන්ම ඔයගේ කොටස් තුනක් තියෙනවා. ඒ කියන්නේ මයික්‍රෝ ප්‍රොසෙසර් එක නැතුව කම්පියුටර් එක ඔන් කරන්නවත් පුළුවන්ද? බෑ, දෙන්නේ නැහැ. හાર્ඩ් ඩිස්ක් එක නැතුව නම් පුළුවන්. හાર્ඩ් ඩිස්ක් එක නැතුව ටිකක් කම්පියුටර් ඔන් කරන්න පුළුවන්. BIOS එකට යනකම් හරි යන්න පුළුවන් නේ. හැබැයි RAM එක සවුත් වුණොත් පුළුවන්ද? ඒත් බෑ. ප්‍රොසෙසර් එක නැතුව උනොත් පුළුවන්ද? ඒත් කම්පියුටර් එක ඔන් වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ සාමාන්‍ය ප්‍රොසෙසර් එක මිල සාමාන්‍ය කොච්චරක් විතර වෙයිද? ඔයාලා හිතන විදියට දැන්. ප්‍රොසෙසර් එක මිල ලක්ෂ ගාණක් වෙනවා. හරි? ලක්ෂ ගාණක් වෙනවා. දැන් සමහර ප්‍රොසෙසර් තියෙනවා ලක්ෂ 4ක් විතර වගේ වෙන වෙලාවල් තියෙනවා. ඒතර හිතා ගන්නකො ලක්ෂ 4ක ප්‍රොසෙසරයක් දාලා ඉවර වෙලා කම්පියුටරයක් හදපුවම මේ කම්පියුටර් වටිනාකම කොච්චරක් වේද නේ? ඒ කියන්නේ මේ අපි දැන් ප්‍රොසෙසර් වර්ග තියෙනවනේ i3, i5, i7, i9 කියලා. එතකොට ඔය ප්‍රොසෙසර් වල තියෙනවා අපි අර කෝස් කියලා තියෙනවා. කෝස් කියන්නේ වෙනම තියෙනවා ප්‍රොසෙසර්. ප්‍රොසෙසර් ඇතුලේ තවත් පොඩි පොඩි ප්‍රොසෙසර් තියෙනවා. එතකොට දැන් අපි පාවිච්චි කරන i9 ප්‍රොසෙසර් වල අපි කියනවා තව ප්‍රොසෙසර් 4ක් තියෙනවා. ඒ කියන්නේ හරියට උදාහරණයකට ගත්තොත් එක කුස්සියේ කුක්ල 4 දෙනෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. එතකොට මොකද වෙන්නේ? ගොඩක් ස්පීඩ් එකට කෑම හදන්න පුළුවන්. එතකොට ඒකට අපි කියනවා ඒ ඉන්න කුක්ල ගන්නට අපි කියන්නේ IT වලදී කෝස් කියලා. දැන් මම ඔයාලගේ පෙන්නුවොත් සමහර ප්‍රොසෙසර් තියෙනවා කෝස් තියෙනවා 24ක් විතර. දැන් i7 i3 වල තියෙන කෝස් 4යි. කෝස් 4යි කියන්නේ එතකොට ඒක ඇතුලේ ප්‍රොසෙසර් කීයක් තියෙනවද? 4ක් ස්ථානගත කරලා තියෙනවා. එතකොට මේ ප්‍රොසෙසරේ මිල ගොඩාක් අධික නිසා අර මෙන්න මේ කියන කොටස් තුنين ඔය කොටස් තුන හදන්න සෑහෙන මුදලක් යනවා. ඒ කියන්නේ පරිගණකයේ මිල අධිකම උපකරණය කවුද? ප්‍රොසෙසරේ. හાર્ඩ් ඩිස්ක් එකටත් වැඩිය ප්‍රොසෙසරේ. ලක්ෂ ගාණක් වටිනවනේ ප්‍රොසෙසරේ. එතකොට ඒ ප්‍රොසෙසරේ තමයි මෙන්න මේ මතක රෙජිස්ටර් තියෙන්නේ. මේ මතක රෙජිස්ටර් වලින් කරන්නේ කම්පියුටරේ දැන් ප්‍රොසෙස් කරනවනේ හැම වෙලෙම. දැන් මම හරි ගාණක් දුන්නා කියලා හිතන්නකෝ. එයා ගාණ හදන්න ඕනේ ඉලක්කම් ටික తాවකාලිකව මතක තියාගන්නවා RAM එකේ. ඉස්සර වෙලා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ RAM එකේ තියෙන ගාණ මෙන්න මෙයාට ගේනවා. මොකේදද? මතක රෙජිස්ටර් වලට. එතන මේ මතක රෙජිස්ටර් වල ධාරිතාව ගොඩාක්ම අඩුයි. සින්දුවක්වත් මෙයාට මතක තියාගන්න බෑ. මේ පේනවනේ මතක රෙජිස්ටරේ ධාරිතාව කිලෝබයිට් කොච්චරයිද? 1යි. කිලෝබයිට් 1යි. ඒ කියන්නේ කිලෝබයිට් එකක් කියන්නේ ඇත්තටම මේ සින්දුවක් කියන්නේ මෙගාබයිට් වලින් යන්නේ. මෙගාබයිට් 3ක් MP3. ඒතර කිලෝබයිට් එකක් කියන්නේ අපිට මේ වර්ඩ් ડોකියුමන්ට් එකක්වත් මතක තියාගන්න බෑ. ඒතර මෙයා මේ ගොඩාක් කුඩාම ධාරිතාවක් තමයි මේ මතක රෙජිස්ටරේට තියෙන්නේ. හැබැයි ඒකේ ප්‍රොසෙසරේ මිල ගොඩාක් අධික නිසා ඒක හදන්න තමයි වැඩිම මුදලක් යන්නේ. අපි ඩරස් එකේ වැළුවොත් මම ප්‍රොසෙසර් ගැන චුට්ටක් මේ වැළුවේ මිල වඩාවත් පෙන්නන්න. හරි ඒක ලෝඩ් වෙනකන් අපි මේ ටික පොඩ්ඩක් කතා කරමු. එතකොට මතක තියාගන්න එහෙනම් මේක ප්‍රොසෙසරේ තියෙන නිසා වැඩිම මුදලක් යන්නේ මෙන්න මෙයාට. වැඩිම මුදලක් යන්නේ කාටද? ඔය මතක රෙජිස්ටර් හදන්න තමයි යන්නේ. වැඩිම මුදල යන්නේ ඔය මතක රෙජිස්ටර් වලට. හරිද? ඒත් එක්කම
මුදල වැඩි වුණාට එයාගේ තමයි වේගය ගොඩාක්ම වැඩිම එක්කෙනත් එයා. වැඩිම මුදල ගියාට එයාගේ තමයි වැඩිම වේගය තියෙන්නේ. මම එළිය වෙන්නේ. වැඩිම වේගය තියෙන්නේ ඔය කාගේද? මතක රෙජිස්ටර් වල. ඒත් එක්කම මෙයාගේ වැඩිම වේගයක් තියෙනවා, වැඩිම මුදලක් යනවා. හැබැයි අඩුම මොකද තියෙන්නේ මෙයාගේ? ධාරිතාව තියෙන්නේ අන්න යාගේ. එයාගේ තමයි අඩුම ධාරිතාව තියෙන්නේ. කවුද? මතක රෙජිස්ටර්. එතකොට මෙයා හැම එකෙම මුල ඉන්නවා කියලා මතක තියාගන්න. අපිට දෙනවා සමහර වෙලාවට මේ වගේ මේ දීලා තියෙන උපකරණ ආරෝහණ පිළිවෙලට ධාරිතාව අනුව පෙළ ගස්සන්න කියලා දෙන්න. ඒත් එක්කම දෙනවා මුදල අනුව පෙළ ගස්සන්න කියලා. හරි? ඒත් එක්කම දෙනවා මේකේ මේ වේගය අනුව ආරෝහණ පිළිවෙලට හදන්න කියලා. ඒතර අපි මේක දැනගන්න ඕනේ. එතකොට මතක රෙජිස්ටර් කියන එක අපිට අමතක කරන්න බෑ. එයාගේ මිල ගොඩාක් වැඩි. ඒත් එක්කම එයා තමයි ගොඩාක්ම වේගවත්ම එක්කෙනා. එයා තමයි ගොඩාක්ම කම්පියුටරේ ඉඩ අඩුම එක්කෙනා. එයාට මතක තියාගන්න පුළුවන් తాවකාලිකව ඉලක්කම් 2-3ක් විතරයි මතක තියාගන්න පුළුවන්. කවුද? මතක රෙජිස්ටර් එක. ඒතර දැන් අපි කතා කරන්න යන්නේ මොකද්ද? සයිස් එක අනුව. එහෙනම් සයිස් එක අඩුම කවුද? මෙන්න මෙයා. ඊට පස්සේ තව එකක් තියෙනවා මොකද්ද? කෑෂ් මෙමරි කියලා. කෑෂ් මෙමරි. එතකොට මෙන්න තව එකක් කියන්න ඕනේ. මේ මතක රෙජිස්ටර් කියන එකේ මොන හරියා මතක තියාගෙන හිටියොත් අපි කරන්ට් එක ගියොත් එහෙම විදුලි බලය අයින් වුණොත් එහෙම මේ මතක රෙජිස්ටර් වල තියෙන ඒ data එකක් මොකද වෙන්නේ? විනාශ වෙලා යනවා. අපි ඒකට නමක් කිව්වා. මොකද්ද කිව්වේ? විදුලි බලය ගියපුවම විනාශ වෙනවට නමක් කිව්වා. මොකද්ද කිව්වේ? මොන මතකයක් කියලාද කිව්වේ? නයන්නේ මෙන්න එක. මොකද්ද? මොකද්ද මතකේ? නශ්‍ය මතකයක් කියලා කිව්වා. නශ්‍ය මතක. රයිට්? ඒක දෙවෙනි පාඩමේ තියෙන්නේ. වචන ටික මතක් කරමු. නශ්‍ය මතකයක් කියන්නේ දැන් RAM එකේ මොනවා හරි දැන් සින්දුවක් ප්ලේ වෙනවා කියලා හිතන්නකෝ RAM එකේ. ඒතකොට RAM එකේ එකපාරට පවර් කට් එකක් දීලා කම්පියුටරය ආයෙ ඔන් වෙනවා. ඒ RAM එකේ ලෝඩ් කරපුවා ආපහු ඕපන් වෙනවා තියනවාද? නැහැ. දැන් මගේ මේ දැන් මම මේ වැඩ කරන ඒවා ඔක්කොම දැන් තියෙනවානේ මෙතන Zoom එකයි ඔය ඕපන් කරපු software ගොඩක් තියෙනවානේ. එකපාරටම මේකේ කරන්ට් එක අයින් වුණා කියලා හිතන්නකෝ. එතකොට ඊළඟ පාර මම කම්පියුටරේ ඔන් කරනකොට මේවා මෙහෙමම තියෙනවද? නැහැ. ඒ කියන්නේ RAM එක මොකද වෙන්නේ? අයින් වෙලා යනවා. ඒ අයින් වෙලා යනවා නම් අපි ඒවට කියන්නේ මොන මතකයක්ද? නශ්‍ය මතකයක්. එතකොට මෙන්න මේ මතක රෙජිස්ටර් වල තියෙන මතකයක් මොන මතකයක්ද? නශ්‍ය මතකයක්. ඒකේ ධාරිතාව කිලෝබයිට් 1යි. ඊළඟට යනවා. ඊළඟට ධාරිතාව ලොකු එක්කෙනා තමයි කෑෂ් මෙමරි කියන එක්කෙනා. කෑෂ් එක කියලා අහලා තියෙනවද ඔයාලා එකක්? කොහෙද කෑෂ් එක තියෙන්නේ? අපි දැන් ගත්තොත් එහෙම මේ බලන්න. මෙතන තියෙන්නේ අපේ ඔන්ලයින් අයට ෂෙයා වෙන්නේ නැති මේ තියෙන්නේ දැන්ට මේ ඔය ප්‍රොසෙසර් වල මිල ගණන් පොඩ්ඩක් බලන්න ගත්ත එකක් මම මේ තියෙන්නේ. මේකේ මේ තියෙන්නේ ප්‍රොසෙසර් එකක් AMD ලගේ AMD ප්‍රොසෙසර්ස් එච්චරම හරි නෑ. ඒවා ටිකක් මිල ටිකක් අඩුයි. පේනවනේ මේ ප්‍රොසෙසරේ 1,16,000යි 1,28,000යි මේ i7 එක 1,43,000යි ඒත් එක out of stock කියලා තියෙන්නේ. සර් ඔව් කියන්නේ සර් කරන්ට් එක ගියා සිග්නල් එක රෙකෝඩින් එක දානවා නේද? ඔව් මම රෙකෝඩින් එක දාන්නම් ඈ. මේක රෙකෝඩින් එක යනවා. right මේ බලන්න මෙන්න මේ ප්‍රොසෙසරේ 2,50,000යි. i9 එකක්. අපි පොඩක් ටික වැඩි ප්‍රොසෙසර් එකක් බලමු. දැන්ට තියෙන එක නේ 2,00,000. අපි මේ ප්‍රොසෙසර් එක ගැන විස්තර බැලුවොත් මෙන්න මේක. මේ තියෙන ප්‍රොසෙසරේ තොරතුරු. අපේ ඔන්ලයින් යාළුවන්ටත් පේනවා ඇති. මම මේක ටිකක් ලොකු කරන්නම් ස්ක්‍රීන් එක. හරි. දැන් මේ බලන්නකෝ. මේකේ කියනවා total cost. cost කීයක් තියෙනවද මේකේ? 16ක්.
ඒ කියන්නේ අපේ දැන් මගේ තියෙන ප්‍රොසෙසරේ තියෙන කෝස් 4ක්. එතකොට මේකේ 16ක් තියෙනවා කියන්නේ හරියට ප්‍රොසෙසර් 16කින් වැඩ කරනවා වගේ. ප්‍රොසෙසරේ 16කින් වැඩ කරනවා. ඒ කියන්නේ එක කුස්සියේ 16 දෙනෙක් උයන් ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? ටක් ගාලා අපිට ප්‍රොසෙස් කරගන්න ලීසි කෑම එකක් ඕඩරේ දුන්න ගමන්ම මොකද වෙන්නේ? ලීසි. එතකොට අපි ප්‍රොසෙසර් එකක් මිලට ගන්නකොට කෝස් ගන්න අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඊළඟට මෙන්න මේකේ තියෙනවා මේ තියෙන්නේ කෑෂ් එක MB 30යි කියලා. දැක්කද? කෑෂ් එක MB 30යි කියලා. එතකොට මේ කෑෂ් එක තියෙන්නේ මොකේද? ප්‍රොසෙසර් එක. කෑෂ් එක තියෙන්නේ මොකද්ද? ප්‍රොසෙසර් එක. එතකොට මම කියවනේ ප්‍රොසෙසරේ කොටස් 3යි කියලා. මොකද්ද කොටස් 3? අපි අර ලිව්වේ. මොකද්ද? මතක රෙජිස්ටර්, ගණිතමය හා තාර්කික ඒකකය, පාලන ඒකකය. ඒ අපිට උගන්වන කොටස් 3නේ. හැබැයි ඊට අමතරව ප්‍රොසෙසරේ තව එකක් තියෙනවා මොකද්ද? කෑෂ් මෙමරි කියලා. මේකට අපි කියනවා වාරක මතකය කියලා. කෑෂ් මෙමරි. එතකොට මේකේ කෑෂ් මෙමරිය මෙගාබයිට් කීයද? 30යි. එතකොට මේ කෑෂ් මෙමරියෙන් වෙන වැඩේ මම ඊළඟට කියන්නම්. දැන් මේ RAM එක කියලා හිතන්නකෝ. මෙයා RAM එක. හරිද? මෙයා ප්‍රොසෙසර් එක. මෙයා ප්‍රොසෙසර් එක. මෙතන තියෙනවා hard disk එක. hard disk එක. හරි. එතකොට මේ ප්‍රොසෙසරේට තොරතුරු ප්‍රොසෙස් කරන්න ඕනේ. දැන් හිතන්නකෝ hard disk එකේ තියෙන ෆිල්ම් එකක් එනවා කියලා. ඒතර hard disk එකේ තියෙන ෆිල්ම් එක කෙලින්ම ප්‍රොසෙසරේට ලෝඩ් කරනවද? නැහැ. ඉස්සෙල්ලා මේක ලෝඩ් කරන්නේ කාටද? RAM එකට ලෝඩ් කරනවා. ඊට පස්සේ RAM එකේට ලෝඩ් කරගෙන ඒ RAM එකේ තියෙන ෆිල්ම් එකේ තමයි යන්නේ කාටද? ප්‍රොසෙසරේට. මෙයාට යනවා. ඊට පස්සේ මෙයා බලනවා RAM එක ඉවර වෙගෙන එනවද කියලා. ඉවර වෙනවා නම් මොකද වෙන්නේ? RAM එකට කියනවා අඩුවන්න උඹේ තියෙන ෆිල්ම් එකේ කෑල්ල ඉවරයි. ආයෙ hard disk එකට දුවලා තව කෑල්ලක් අරන් එන්න කියලා කියනවා. RAM එකට එකපාර ෆිල්ම් එක ලෝඩ් කරගන්න පුළුවන්ද? බෑ. එතකොට එයා ආයෙ ලෝඩ් කරගන්න. එතකොට ප්‍රොසෙසරේ ආයෙ බලනවා එයා ප්‍රොසෙස් කරන්නත් ඕනි. තව මොකද කරන්න ඕනි? මේවා පාලනය කරන්නත් ඕනි. RAM එකේ බලන්න ඕනි ඉඩ ඒක ඉවර වෙනවද කියලා. right? ඔයගේ වැඩ ගොඩක් කරන්න වෙනවා. ඒකට මේ ප්‍රොසෙසරේ සහායට ගෝලයක් ගන්නවා. right? එයාට අපි කියනවා කෑෂ් එක කියලා. කෑෂ් එක. එහෙම නැත්නම් එයාට මොකක්ද කියන්නේ අපි? වාරක මතකය කියලා කියනවා සිංහලෙන්. අර ගහලා තිබ්බේ MB 30යි කියලා අරගෙන නේද? එතකොට ඒක මේ ප්‍රොසෙසරේ ඇතුළෙම තමයි තියෙන්නේ. එතකොට ප්‍රොසෙසරේ කරන්නේ කෑෂ් එකට වැඩක් බාර දෙනවා. මොකද්ද වැඩක් බාර දෙන්නේ? මූට කියනවා උඹ මගේ ප්‍රොසෙස් වෙන ටික පොඩ්ඩක් බලහන්. ඒක ප්‍රොසෙස් වෙන්න data මදි වුණොත් එහෙම RAM එකට ගිහිල්ලා අරගෙන ගෙනත් දෙන්න කියලා වැඩේ බාර දෙනවා. එතකොට මේ ප්‍රොසෙසරේට ආයේ මේ පැත්ත බලන්න දෙයක් තියෙනවද? නැහැ. එතකොට ප්‍රොසෙසරේ ටිකක් මොකද වෙන්නේ? ස්පීඩ් එක ටිකක් වැඩි වෙනවා. ඇයි ඒ? අර එක වැඩක් කරන එක නතර වෙනවනේ. එතකොට යාට ෆුල් ස්පීඩ් එකේ ප්‍රොසෙස් කරන්න පුළුවන්. හරිද චමත්ක? කාටද බං එහෙම කරන්න පුළුවන්? කවුද උදව් කරන එක අතරමැදියා? කෑෂ් මෙමරි. එතකොට පළවෙනියට මිල අධිකම එක්කෙනා කවුද? ධාරිතාව අඩුම එක්කෙනා? මේ ප්‍රොසෙසරේ ඇතුලේ තියෙන මොන මතකද? මතක රෙජිස්ටර්. ඊළඟට ප්‍රොසෙසරේ ඇතුලේම තව එකෙක් ඉන්නවා කවුද? කෑෂ් එක. එයාගේ ධාරිතාවත් ගොඩක් අඩුයි. මොකද මේ ප්‍රොසෙසරේ ගොඩක් මතක තියාගෙන ඉඳ නැහැනේ. එයාට වෙනම වැඩ ගොඩක් තියෙනවනේ. එහෙනම් මතක තියාගන්න ඒ පළවෙනි දෙන්නම ඉන්නේ මොකක් ඇතුලේද? ප්‍රොසෙසරය ඇතුලේ. right? පළවෙනි දෙන්නම ඉන්නේ ප්‍රොසෙසරය ඇතුලේ. එතකොට මෙන්න එහෙනම් ඊළඟට ගොඩාක් මේ මතක රෙජිස්ටර් වලින් පස්සේ ඊළඟට ස්පීඩ් එක කවුද? ස්පීඩ් එක නෙමෙයි. ඊළඟට සයිස් එක ටිකක් වැඩි කෙනා කවුද? මෙන්න මේ කෑෂ් මෙමරි එක. ඒකේ ධාරිතාව මෙගාබයිට් 32ක් විතර වෙනවා. අර අපේ ප්‍රොසෙසරේ තිබ්බේ මෙගාබයිට් කීයද? අර ලක්ෂ 3.2 තිබ්බේ මෙගාබයිට් 30. මෙගාබයිට් 30. ඉතින් ඉහාට තාම ප්‍රොසෙසර් ඇවිල්ලා නැහැ. හරි? එනවා නම් ගාණක් මං හිතන්නේ ඔයගේ ඩබල් වෙනවා. එතන ප්‍රොසෙසර් එක මිලට ගන්නකොට ඒව ගන්න ඕනේ. මේ දැන් මගේ අර මේකේ තියෙන කෑෂ් එක මෙගාබයිට් 3 තියෙනවා. මේකේ කෑෂ් එක මෙගාබයිට් 3.
එතකොට හිතන්නකෝ මෙගාබයිට් 3යි දැන් තියෙන එකේ කෑෂ් එක මෙගාබයිට් 30යි. එතකොට මේක වගේ එක කී ගුණයක් බල සම්පන්නද? 10 ගුණයක් බල සම්පන්න. දැන් ඒක මම මේක කියන්න ගත්තා. right. ඊට පස්සේ එතනින් එහාට ධාරිතාව යනකොට ධාරිතාව ඊළඟට වැඩි එක්කෙනා තමයි කවුද? CD එක. සාමාන්‍ය CD එකේ ධාරිතාව මෙගාබයිට් කීයද? ගහලා තින්නම් කීයයි කියලාද? 700යි MB කියලා තමයි ගහලා තියෙන්නේ. මෙගාබයිට් 700යි. කෑෂ් එකේ මෙගාබයිට් අපි හිතමු 30ක් කියලා. මේකේ ධාරිතාව කිලෝබයිට් 1ක්. right. එතකොට ඊළඟට ධාරිතාව වැඩි එයාගේ. කාගේද? CD එකේ. CD එකේ ධාරිතාව මෙගාබයිට් 700 නම් ඊළඟ එක්කෙනා කවුද? CD එකෙන් පස්සේ DVD එක. ඒකේ ධාරිතාව මෙගාබයිට් කොච්චරක්ද? මෙගාබයිට් නෙමෙයි ඒකේ ධාරිතාව මයින්නේ මොන වලින්ද? GB වලින්. ගිගාබයිට් 4.7ක් විතර වෙනවා. right පොඩ්ඩක් බලා ගන්න වේවි. කරනවා විතර දිනෝගේ right ඔයාලා CD එකේ ධාරිතාව බලලා තියෙනව නේද? CD එක ගහලා තියෙන කොච්චරයි කියලාද? GB 4.7යි. ඒ ගාන තමයි දැන්ට තියෙන්නේ. ඊළඟ DVD එක. ඔක ගහලා දෙනවා. ඒකත් බඩුලින් මයින්නේ මොනවාරි මයින්නවා දිගවල මොකක් හරි ආ. right. එහෙනම් ඔන්න ඒක මයින්නේ GB 4.7. දැන් සාමාන්‍යයෙන් RAM යන්නේ කොහොමද? RAM යන්නේ GB කීයක් වගේද? 8 යනවා 16ක් යනවානේ. 8 16 වගේ යනවා. right. එතකොට මේකෙන් පස්සේ ඊළඟට ධාරිතාව වැඩි උපකරණේ තමයි අපිට ගන්න කඩෙන් ගන්න තිබ්බොත් එහෙම මොකද්ද? RAM එක. RAM එකේ ධාරිතාව සාමාන්‍යයෙන් GB 4 ඉඳන් 8 16 32 වගේ යනවා. අපේ සෙනෝත්ගේ සෙනෝත් ඉන්නවද? සෙනෝත්ගේ කම්පියුටර් RAM එක කීයද? ඔක ටික හොඳ RAM ටිකක් තියෙනවා. සෙනෝත් ඔයාගේ RAM එක? right පොඩ්ඩක් ඉන්නකෝ අපව. වතුර උතුරලා තිබ්බා. එයාගේ 6ලු තියෙන ලැප් එකේ නම් 4 right. එහෙනම් RAM එකේ සාමාන්‍යයෙන් ඔන්න ওই ප්‍රමාණය තමයි ප්‍රවීන් භාවිතා වෙන්නේ. ඊට පස්සේ අපිට පේන්නේ නැති එක්කෙනෙක් ඉන්නවා. ඒ තමයි කවුද? ROM එක. ROM කියන්නේ මොකද්ද? read only memory. යා කොහෙද ඉන්නේ? ROM එක කියන්නේ මොකද්ද? යා කොහෙද ඉන්නේ? එයා ඉන්නේ motherboard එකේ. motherboard එකේ තියෙන වෙනම මොකද්ද? IC එකක්. CMOS කියලා. ඒ IC එකේ අර BIOS කියලා එකක් එහෙම අහලා තියෙනවද? නෑ. සාමාන්‍ය කම්පියුටරයක් ඔන් වෙනකොට ඒකේ තොරතුරු වගේක් තියෙනවනේ. ඔයාලා කම්පියුටරේ මුකුත් කරන්නේ නැතුව ඔන් කරනකොට සමහර මේ
සමහර මේක කම්පියුටර් වෙනස් වෙනවා. සමහර ඒවල F2 ගහපුවාම එහෙම නැත්නම් සමහර ඒවල F10 කියන එක ගහපුවාම එහෙම නැත්නම් සමහර ඒවල del කියන එක ගහපුවාම ඒ කියන්නේ කීබෝඩ් එකේ මේ කීස් තියෙනවා. F2 කියලා කී එකක් තියෙනවනේ. ඕක එහෙම නැත්නම් F10 කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් delete කියන එක ගහපුවාම load වෙනවා වෙනම program එකක් තියෙනවා. අපි මේ program එකට කියනවා BIOS එක කියලා. ඒකට අපි කියනවා මොකද්ද? BIOS එක. ඒ program එක අපේ hard disk එකක් නැහැ කියලා හිතන්නකෝ. ඒතර hard disk එකක් නැති වුණත් මේ BIOS කියන එකට යන්න පුළුවන්. ඒක වෙනම program එකක් තියෙනවා. ඒකේ කම්පියුටරේ වෙලාව තියෙනවා, motherboard එකේ වර්ගය තියෙනවා. දැන් මට මේක BIOS එක පෙන්වන්න විදියක් නැහැ. ඒක on කරපුවාම මේ multimedia එක පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ Windows on වෙන්න කලින් ඒක කරන්න ඕනේ. ඔයාලත් ඕන කරලා බලන්න. කම්පියුටරේ on වෙද්දී ඒක වෙනස් කරන්න යන පස්සේ settings කම්පියුටරේ on වෙනකොට සමහර ඒවල F2 ගහන්න ඕනේ. සමහර ඒවල delete එක ගහන්න ඕනේ. සමහර ඒවල F10 ගහන්න ඕනේ. ඔය තුනම ඔබ ඉන්න. power button එක ඔබපු ගමන්ම ඔය තුනම ගහ ඉන්න. එතකොට අනිවාර්යයෙන්ම BIOS එකට යනවා. ඒතකොට මේ BIOS එකේ ලොකු program එකක් තියෙනවා. ගිහිලා බලන්න මොනවද තියෙන්නේ කියලා. ඒකේ කම්පියුටර් සම්බන්ධ කරලා තියෙන උපාංග ඔක්කොම තියෙනවා. processor එක පිළිබඳ විස්තර තියෙනවා. motherboard එක පිළිබඳව විස්තර තියෙනවා. motherboard එක හැදුවේ මොන කම්පැනියද මොන අවුරුද්දේද ඒත් එක්කම මගේ කම්පියුටරේ දැන්ට hard disk එක ගහලා තියෙනවා නම් hard disk කීයක් තියෙනවද ඒවල capacity එක මොනවද ඒ ඔක්කොම යා මතක තියාගෙන ඉන්නවා. ඒක ලොකු program එකක්. හරි? ඒ program එක තමයි මෙන්න මේ ROM එක ඇතුලේ තියෙන්නේ. ඒ program එකේ සමහර ඒවා අපිට වෙනස් කරන්න පුළුවන් settings වෙනස් කරන්න පුළුවන්. ඒ program එක අපිට delete කරන්න එහෙම බෑ. ඒක delete කරන්න බෑ. ඔය සමහර computers format කරනකොට settings හදා ගන්න ඕනේ. දැන් හිතන්නකෝ DVD එකෙන් boot කරන්න කියලා. එතකොට මේ BIOS කියන එකට ගිහිල්ලා ඒකේ තියෙනවා මේ boot වෙන order එක. ඒ කියන්නේ ඉස්සලාම hard disk එකක් තියෙනවා නම් එයා ඒකෙන් තමයි boot කරන්නේ. මට ඕන නම් පුළුවන් pen එකෙන් boot වෙන්න පිළිවෙල හදන්න පුළුවන්. මේ BIOS එකට ගිහිල්ලා. ඒත් එකම processor ඒ speed එක කොච්චරද කියලා බලා ගන්න පුළුවන්. processor ඒ fan එක කොච්චර වේගෙන් කරකිනවද කියලා බලා ගන්න පුළුවන්. ඒ වෙනකොට කොච්චරක් ඒක heat වෙලාද කියලා ඒ වගේ ගොඩාක් දේවල් බලා ගන්න පුළුවන්. තව security වෙනස් කරන්නත් පුළුවන්. password දාන්න පුළුවන්. එතකොට ඒ password එක දැම්මොත් එහෙම කම්පියුටරේ ඔන්නේ නැහැ මේ password එක ගහනකම්. BIOS එකේ නතර වෙලා තියෙනවා password එක ගහන්න. එතකොට එතනින් එහාට අපිට යන්න බෑ. එහෙමත් පුළුවන්. අපි දැන් Windows වලදී දානවා නේද user account හදන්නේ. Windows වලදී. එතකොට BIOS වල password එක දාපුවම කම්පියුටර් window on කරන්නවත් බෑ. ඒවා හදන්න යන්න එපා. හදිසි password එක අමතු වුණොත් එහෙම ආයෝ BIOS එක මේ chip එක ගලවලා reset කරන්න වෙනවා. එතකොට ටිකක් එන කට්ටක් කන්න වෙනවා. මම මේ කිය හිටියේ මොකද්ද? එතකොට RAM එකට වැඩිය ඒකේ ධාරිතාව ගොඩක් වැඩි කියන එක. හැබැයි අපිට ඒකේ මුකුත් වැඩ මේ අපිට ෆයිල් සේව් කරන්න පුළුවන්ද? බෑ. ඒක තියාගන්නේ අර ඔන් වෙනකොට ඕන වෙන ටික මතක තියාගන්න විතරයි. ඊට පස්සේ ROM එකෙන් පස්සේ තියෙනවා අපි මේ පාවිච්චි කරන pen drive. pen drive වල capacity එක දැන් නම් තියෙනවා 1 tera විතර යනවනේ. මේ පරණ එකක් මේ පොත හදන කාලේ ගහපු එකක්. දැන් නම් මේකේ ධාරිතාව 1 tera වලට යනකම් pen තියෙනවනේ. 1 TB විතර දැන් pen තියෙනවා. එතකොට මේ pen වලට සිංහලෙන් කියන්නේ මොකද්ද? සැනෙලි. සැනකෙලි නෙමෙයි සැනෙලි. pen drives. ඔය flash drive කියලා කියනවා. ඊට පස්සේ pen වලින් පස්සේ යනවා අපි පාවිච්චි කරන අපේ කම්පියුටර් වල තියෙන මොන ඩිස්ක් එකද? hard disk එක. hard disk එක. දැන් වල දන්නවද hard disk වර්ග කීයක් තියෙනවද කියලා දන්නවද? ඔය hard disk එහෙම නැත්නම් අපි දෘඩ තැටි කියලා කියන්නේ. ඒ දෘඩ තැටි වර්ග කීපයක් තියෙනවා. එකක් තමයි normal hard disk. තව එකක් තියෙනවා මොකද්ද? SSD disk. මේ දෙක අතර පොඩි වෙනසක් තියෙනවා. පොඩි නෙමෙයි ලොකු වෙනසක් තියෙනවා. මේක චුම්බක මාධ්‍ය උපාංගයක්. මේක ඝන මාධ්‍ය උපාංගයක්. right? එතකොට මේ hard disk එක දාපුවම කම්පියුටරේ ටිකක් on වෙන්න data කියවන්න ගොඩක් slow වෙනවා. SSD කියන්නේ මොකද්ද? මේකේ තියෙන්නේ අර pen එක වගේ chip තියෙන්නේ මෙහෙම. ඔය chip වල තමයි data save වෙන්නේ. මේකේ hard disk එකේ තියෙන්නේ මෙන්න මේ වගේ මම අර කලින් වලට පෙන්නුවානේ
ප්ලේට් එකක් තියෙනවා. ඒකේ මෙහෙම හෙඩ් එකක් තියෙනවා. ඒ හෙඩ් ප්ලේට් එක කැරකෙනකොට ඒකේ තමයි දත්ත සේව් කරන්නේ. ප්ලේට් එක. හැබැයි අර SSD එක ටිකක් ස්පීඩ් එක වැඩි. ඊට අමතරව තියෙනවා චුම්බක පටි කියලා. මේක තමයි දත්ත ආචායනය වැඩිම එක්කෙනා. බලා ගන්නකෝ. හරිද? මෙයා තමයි දත්ත ආචායනය වැඩිම එක්කෙනා. මේක ගෙවල් වල භාවිතා කරන්නේ නැහැ. චුම්බක පටි. මම චුම්බක පටි වලට පෙන්නුවා නේද? අර නිකන් මෙන්න මෙහෙම අර නිකන් රීල් එකක් වගේ තියෙන්නේ. අර බැංකුව වල data backup කරන්න ගන්නවා කියලා කිව්වා. චුම්බක පටි. හරියට අර ඉස්සර කැසට් පීස් ටේප් දැකලා තියෙනවද? අන්න ඒක හරි තියෙන පොඩි ටේප් එකක් තියෙන ඇදලා ගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි. ඔය දැන් ඔය වෙල් වලට දාන වෙලාවක නේ අර සත්තු එහෙම මේවා කරන්න. ඒ කැසට් පීස් එකේ මෙච්චරක් විතර මහත පටියක් තියෙන්නේ. අර ඩෙක් පීස් කියලා තිබ්බා ඉස්සර. ඒකෙ මෙච්චරක් විතර මහත පටියක් තමයි තියෙන්නේ. ඔය ෆිල්ම් හෝල් වල එනකොට තවත් ටිකක් දිග ලොකු රෝල් දෙකක් තමයි තියෙන්නේ. දැන් නම් ගොඩක් ඉන්නේ ඒ වලත් ඔය හાર્ඩ් ඩිස්ක් එක වගේ තමයි ෆිල්ම් එක එන්නේ. ඒතර ඔය විදිහට අපිට මොකද්ද පෙළ ගස්සන්න පුළුවන්? මොනවද? ප්‍රමාණය අනුව පෙළ ගස්සන්න පුළුවන්. ඒතර අඩුම එක්කෙනා කවුද? අඩුම එක්කෙනා උඩම එක්කෙනා කවුද? මතක රෙජිස්ටර් දත්තධාරිතාව වැඩිම එක්කෙනා කවුද? ඔය අපි කතා කරන චුම්බක පටි. හැබැයි ඔය චුම්බක පටි වල දත්තධාරිතාව ගොඩාක් වැඩි වුණාට ඌ තමයි ස්ලෝම එක්කෙනා. ඒ චුම්බක පටි වල data save කරන්න ගොඩාක් වෙලා යනවා. එයා තමයි මොකද්ද? වැඩිම දත්ත ධාරිතාවක් තියෙන එක්කෙනා ඒත් එක්කම අඩුම වේගයකින් වැඩ කරන්නේ එයා. උඩම එක්කෙනා මොකද්ද වෙන්නේ? එයා යනවා top 3 වලට. මොකද්ද? වැඩිම වේගය තියෙනවා, වැඩිම මුදල තියෙනවා, අඩුම ධාරිතාව තියෙනවා. යටම එක්කෙනා වර්ග දෙකකට යනවා. මොකද්ද? වැඩිම ධාරිතාව තිබ්බට අඩුම වේගයක් තමයි තියෙන්නේ. මුදල අනුව නම් පොඩ්ඩක් වෙනස් වෙනවා. එහෙනම් ඔන්න ඕක මතක තියාගන්න ඕන. දැන් මතකද වර්ග ටික? ඉස්සෙල්ලා මොකද්ද ගත්තේ අපි? අර ප්‍රොසෙසරේ ඇතුලේ දෙකක් තියෙනවා කියලා කිව්වනේ. මොකද්ද වර්ග දෙක? මතක, රෙජිස්ටර්. ඊට පස්සේ වාරක මතක අපි කියනවා කෑෂ් මෙමරි කියලා. ඊට පස්සේ අපි කඩෙන් ගත්තොත් එහෙනම් මොකද ගන්න පුළුවන්? ඊට වඩා ටිකක් වැඩි ධාරිතාවක් තියෙන්නේ. මෙගාබයිට් 600ක් විතර තියෙන මොනවද? CD එක. ඊළඟට එනවා මොකද්ද? DVD එක. ඊළඟට RAM එක. RAM එකට පස්සේ ඒත් එක්කම යනවා ROM එක. ඊට පස්සේ යනවා pen drive. ඊළඟට hard disk එක. අන්තිමටම අන්න හරි. චුම්බක පටි. ඒතර මේ විදිහට අපිට දත්ත ධාරිතාව පෙළ ගස්සන්න පුළුවන්. right. ක්ලාස් එක කීයද ඉවර කරන්න තිබ්බේ? 8ට. එහෙනම් මේක ලියාගන්නේ නැතුව මේකට ඔයාලා ඉඩ ටිකක් අරගන්නකො. මේක ගෙදරින් ලියාගන්න. අනුමාත්‍රිකාව විදිහට ලියාගමු. මෙහෙම ලියාගමු අනුමාත්‍රිකාව. නන් ටික නම් කොල්ලනේ මතක තියාගන්න මේවා පෙළ ගස්සන්න එනවා right. මෙහෙම උඩින් අනුමාත්‍රිකා ලියාගන්න. ආචායන උපාංග ධාරිතාව අනුව පෙළ ගැස්වීම. අඳින්න කලින් උඩින් ලියාගන්න ඊට පස්සේ අඳින්න ඉඩ තියාගන්න. ඔයාලා බලන්න කොච්චරක් ඇයිද කියලා. ඔක පිටුවෙනුත් සේව් කරන්න පුළුවන්, පිටු භාගයෙනුත් සේව් කරන්න පුළුවන්. ආචායන උපාංග ධාරිතාව අනුව පෙළ ගැස්වීම. පස්සේ මේක ලියා ගන්න. right. හරි. දැන් චුට්ට බලමු. මම මේකේ වචන ටික ඔන්න මම මේ තනින් තන ලියනවා. හරි. ඔයාලා මට මේ ටික පෙළ ගස්සලා දෙන්න බලන්න මතකේ. හරි. මෙහෙ බලාගෙන කියන්න ඕනේ. අපි ගමු ඉස්සල්ලාම DVD කෙටියෙන් ලියන්න. හරි. ඊළඟට CD ඊළඟට flash drive. flash කියන්නේ pen drive වලට
ඊළඟට magnetic tape ඒ මොනවද? චුම්බක පටි ඊළඟට cache memory ඊළඟට CD ලිව්වා DVD ලිව්වා ඊළඟට ROM එක ඊළඟට RAM එක ඊළඟට memory register මේවා මතක තියාගත්තාම ලේසි. ලොකු කටපාඩම් කරන්න දෙයක් නැහැ. තර්ක කර ගන්න තියෙන්නේ. ඊළඟට hard disk හරිනේ. right. ඕකද වැඩිම ධාරිතාවක් තියෙන්නේ කොහොමද? වැඩිම එක්කෙනා. හරි. magnetic tape. මෙයා තමයි වැඩිම. එහෙනම් අංක 1. මම මේ වැඩිම එකකින් ඉඳන් පෙළ ගස්සමු. හරි. ඒ කියන්නේ අවරෝහණ ක්‍රමයට. අරක තියෙන ආරෝහණනේ. මේක දිහා බලාගෙන ඔය පොත බලන්න එපා බං ආයේ. දැන් මතකින් කියමු. හරි. එහෙනම් පළවෙනි එක මොකද්ද? චුම්බක පටි. ඊළඟට මොකද්ද තිබ්බේ? චුම්බක පටි වල ධාරිතාව සාමාන්‍යයෙන් ටෙරාබයිට් 25ක් විතර වගේ වෙනවා. ඒ hard disk තාම ඇවිල්ලා තියෙනවද? නෑ. එහෙනම් ඊළඟට දෙවෙනියට යනවා මොකද්ද? hard disk. hard disk එකේ ධාරිතාව දැන් තියෙන උපරිම ටෙරාබයිට් 4 වගේ යනවනේ. එහෙනම් ඊළඟට එනවා මොකද්ද? hard disk. ඊළඟට මොකක්ද එන්නේ? මෙන්න මෙයා. flash memory ද? මොකද? flash memory. ඒ කියන්නේ ඒක ටෙරාබයිට් එකේ විතර දැන් hard මේ pen drive තියෙනවා. එහෙනම් අපිට එයා ගන්න පුළුවන් flash memory. ඊළඟට තව තියෙනවා මේ ටිකේ ROM එකයි cache memory DVD RAM එකයි ROM එකයි තියෙනවා. මේ දෙකේ කවුද වැඩිම ධාරිතාව තියෙන්නේ? ROM එක. ඒක අර ස්ථීර මතකයක් ඒක කරන්ට් එක ගියා කියලා විනාශ වෙනවද? නෑ මේක ස්ථීර මතකයක්. නැෂ්‍ය නොවන එකක්. ඊළඟට RAM එක පයින්නවා. RAM එකෙන් පස්සේ එතකොට මෙයාත් හරි මේ සෙට් එක ඉවරයි. ඊළඟට යනවා DVD ඊළඟට CD ඊළඟට cache memory ඊළඟට memory register. මතකයි නේද? ටිකක් පෙළගස්ස ගන්න පුළුවන්. ඔය විභාගෙට තමයි අහන්නේ. විභාගෙට අහන්න කලින් අපි පේපරේ ප්‍රශ්න තියෙනවනේ. එතකොටත් ඕනේ වෙනවා. අනිවාර්යයෙන්ම මේ තුනෙන් එකක් දානවම තමයි. right. මම තව එකක් ටක් දාලා කතා කරන්නම්. ඊට පස්සේ ඒකත් අපි ලියා ගන්න නැතුව ඒක පොඩ්ඩක් බලමු. ඊට පස්සේ පන්ති අවසන් කරමු. මම ඒක ටක් දාලා කියලා දෙන්නම්. මේ ස්පීඩ් එක අනුව. උඩම ඉන්නවා අශ්වේ. යටම ඉන්නවා ගොළු බෙල්ලේ. උනා හම්බෙල් එක. right. මම අර කිව්වේ top 10 top 3 වල කවුද ඉන්නේ? මේ දෙක මතක තියාගන්න. කවුද? memory register තමයි වේගවත්ම එක. චුම්බක පඩිය තමයි දත්ත ධාරිතාව ගොඩාක් වැඩි වුණාට කවුද? ස්ලෝම එක්කෙනා. ඉතුරු ටික අර විදියට යනවා. මේ බලන්නකෝ. මේ දෙකම කාගේද තියෙන්නේ? ප්‍රොසෙසරේ ඇතුලේ. එතකොට ප්‍රොසෙසරේ ඇතුලේ තියෙන ඒවා ගොඩාක් මිලත් අධිකයි. ඒත් එකම වේගය ගොඩක් වැඩි. ප්‍රොසෙසරේනේ වැඩිම ස්පීඩ් තියෙන එක්කෙනා කම්පියුටරේ. එහෙනම් ඒ දෙන්න කොහොමත් යනවා කියලා මතක තියාගන්න. ප්‍රොසෙසරේ ඇතුලේ තියෙන එක්කෙනා මිලක් ගොඩක් වැඩි, වේගයත් ගොඩක් වැඩි. ඊට පස්සේ අනිත් ටික පොඩ්ඩක් අපිට එහාට මෙහාට රෙජිස්ටර් කරගන්න පුළුවන්. චුම්බක පටි නම් යන්නේ අන්තිමටමනේ. එතකොට DVD CD වල ධාරිතාව ගොඩක් අඩුයිනේ. DVD එක බලන්න මේ ෆයිල් එකක් කියවද ටික වෙලා යනවනේ. ස්ලෝ වෙනවා වෙලාවකට අර ක්‍රැක් වෙවි යනවා. ඒ කියන්නේ අඩුම එක්කෙනා CD. ඊළඟට DVD. ඊළඟට hard disk. මෙන්න මේ තුන තමයි චුට්ටක් පැටලෙන්නේ. කවුද? RAM එකයි ROM එකයි ඊළඟට flash එකයි. ඒ ටික නම් චූටා මතක තියාගන්න වෙනවා. හැබැයි අපිට අර අනිත් ඒවා වලින් ඕවා පෙළගස්ස ගන්න පුළුවන්.
අනිත් ඒ වලින් ඕවා පෙළ ගස්ස ගන්න පුළුවන්. වේගය අනුව ওই විදිහට මේ මිල අනුව මොකද වෙන්නේ? වැඩිම මිලක් තියෙන මොකේද? වැඩිම මුදල කියන්නේ ඔතන තියෙන උඩම දෙන්නට තමයි වැඩිම මුදලක් යන්නේ. අඩුම එක්කෙනා කඩෙන් අපි ගන්නවා නම් අඩුම මුදලක් යන්නේ කාටද? චුම්බක පටිද, CDද, DVDද, hard diskද මොනවටද? CD. අඩුම මුදලක් යන්නේ මොකේද? CD. එතකොට මේකේ මේ බලන්නකො මේ මුදල අනුව ඔය තියෙන්නේ ලෝ බජට් එකයි හයි බජට් එකයි. අරගෙන 10 කොල්ල දැන් නම් හරියන්නේ නැහැ. හරි. එතකොට මේවා මේ තියෙන CD එක තමයි අඩුම. CD එකක් සාමාන්‍ය රුපියල් අපි 25ක් දාමු. ඌ රුපියල් 25ක් විතර වෙයි. DVD එකක් රුපියල් 35ක් විතර වෙනවා. right? හැබැයි මේ මෙතන පොඩි අවුලක් තියෙනවා. මේ දෙන්නගේ මිල ගොඩක් වැඩි කවුද? කවුද වැඩි? hard disk එකද RAM එකද? මේ මොනවද pen drive ද? hard disk එක ටිකක් ගාණ වැඩි. හැබැයි මෙතන pen drive දාලා තියෙනවා. මේ කියන්නේ මේ පොත හදපු කාලේ ගණන් වැඩි කවුද? pen එක. pen එක ගණන් වැඩි හින්දා ඒක උඩට දාලා තියෙනවා. අර පළවෙනි දෙන්න පටල ගන්න එපා. ඒ දෙන්න මොකේද යන්නේ? ප්‍රොසෙසරේ තියෙන ඒවා මං කිව්වේ top 10 වලටම යනවා කියලා. ඊළඟට මේ තුන් දෙනා පොඩ්ඩක් ඉතින් මතක තියාගන්න වෙනවා. මේ අනිත් ඒ වලින් අපිට පුළුවන් ඕඩරේ හදාගන්න පුළුවන්. ඔක්කොම කටපාඩම් තියාගන්න ඕනේද? නැහැ. අපි ටිකක් සාමාන්‍ය දැනීම දැනගන්න ඕනි. ඒත් එක්කම පෙළ ගස්සනකොට ඒ දන්නේව එහාට මෙහාට දාලා ඉතිස් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ තුන් දෙනා පෙළ ගස්සන්න කියලා එකපාරටම එනවද? නැහැ. හරි එහෙනම් ඔය විදිහට අපි ඔය වැඩ ටික එහෙනම් අවසන් කරමු. එතකොට අපිට පොතේ තව ඒත් එක පාඩමක් තව එක පොඩි කොටසක් තියෙනවා. අපි ඒක එහෙනම් ලබන සතියේ බලමු. එතකොට ලබන සතියේට හෝම්වර්ක් වලට දෙන්න අද මම රෑ වෙලා පේපර් එකක් දාන්නම්. හරි? ඒකේ කෙටි ප්‍රශ්න ටික කරන් ලබන සතියේ කරන් එන්න. ඔයාලා print out එකක් ගන්න විදියක් නැහැ දැන්. print out එක ගන්න පුළුවන්ද? ආයි මෙහෙම කරන්නකෝ. උත්තර ටික විතරක් ලියාගෙන එන්නකෝ. ප්‍රවීන් උත්තර ටික විතරක් ලියාගෙන එන්න. ෆෝන් එකෙන් බලලා ඉවර වෙලා උත්තර ටික මාක් කරන්න. ඒතකොට ලේසිනේ. ආයි print out එකක් ගන්න යන්න ඕනේ නැහැ. මම පුළුවන් වුණොත් print out එකක් අරන් දෙන්නම්. හරි එහෙනම් අපි අදට වැඩ කට් ටික අවසන් කරනවා. එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු. අයිතිකාරයෙන් නැත් එකම. අරගොල්ලන්ගෙන් දන්නේ. right. විද්‍යාවට නේද හම්බෙනවද? හරි එහෙනම් ඊළඟ දවසේ අපි හම්බෙමු. එහෙනම් අපි දෙන්නාටම සිරුවන් සරණයි. අපි ඔන්ලයින් යාළුවෝ තේනම් හැමෝම